ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා ලෝකවාසී උද රටවැසි උද මගේ මිත්‍ර සහෝදර සහෝදරියනි දුවා දරුවනි ඔන්න ඔහොම පටන් ගන්න පුළුවන්. ඊ අපි මෙහෙම ජාතිය මතනවා දැක්ක කවුද? ඔන්න බයයි ඔන්න බයයි. ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. ඒ කාලයේ මං හිතන්නේ විනාඩි 69ක් කියලා කවුරු හරි ගණනය කරලා තිබුණා. ඒක ඇත්තටම සැලසුම් කරපු එකක්ද අහම්බයක්ද කියලා කේන්දර කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි මේ කතාව කොච්චර වෙලාවක්ද කියලා තාම අපි දන්නේත් නැහැ. දැන් මේක අද රෑ 8:30ට ලයිව් දෙන්න ඕනේ අම්මට උටු. දැන් වෙලාව කීයද? 1:43යි. ඒතර 1:43ට මේක රෙකෝඩ් කරලා 8:30ට ලයිව් දෙනවා කියලා තමයි අපි මේ කියලා තියෙන්නේ. ඒකේ ඇත්ත නැත්ත සහ ඒ ප්‍රකාශයේ තම තමන්ට නැනපමණට බාර ගන්න පුළුවන්. 8:30ට ලයිව් දුන්න බම් මරු. හරිද? ලයිව් දෙනවා නම් බං මේ ටෙක්නිකල් ෆෝල්ට් එච්චර වැඩක් නෑ මේ ඊරාස්. අයියේ. වඩා වැදගත්ව හිතන මොකද්ද මේ වෙලාවේ? කන්ටෙන්ට් එක. කියන අදහස. කියන්නේ ගහක් උඩ ඉඳන්ද ගලක් උඩ ඉඳන්ද වයස මිනිහෙක්ද මෝඩ මිනිහෙක්ද පුරවැසියෙක්ද වතුකම් කරු කාන්තාවක්ද උතුරෙක් කෙනෙක්ද වැදගත් එයා මොකක් හරි කියමින් ඉන්න මිනිස්සු මේ වෙලාවේ. ඒතර කියන ප්ලැට්ෆෝම් එක හෝ කියන ටෙක්නික් එකේ තියෙන අඩුපාඩුකම් හොයන්න ගියාම අර තියෙන කන්ටෙන්ට් එක විවේචනය කරගන්න බැරුව යනවා. ඒකට පොඩි හේතුවක් මම වාට කියන්නම්. ඔය මේ බෑන් කරනවා කියලා එකක් තියෙනවනේ වාරණය කරනවා මොනවා හරි කිව්වම. එතකොට ඉස්සල්ලාම බයක් වෙනවා. දැන් ඉරාස්ටයි තිමිට්ටයි වුණා යාළුවෝ කියන්න පුළුවන් මචං මෙහෙමයි සෙල්ලන්නේ නැහැ ගෝට ඇවිල්ලා ඉන්නේ මිනිස්සු ඉක්කේ හිට්ලර් කෙනෙක් තමයි ඉල්ලන්නේ කියලා 88 කියලා එකක් තිබුණා 71ක් කියලා තිබුණා මෙහෙම ඒ නිසා පරිස්සම් වෙලා මොන හරි ලියද්දි කමෙන්ට් එකක් දාද්දි කිව්වම ඔන්න මොකද ඉස්සර ඇති කරන්නේ ඒකට බය ඇති කරනවා. බය ඇති කරපු ගමන් එළියෙන් වාරණේ එන්නේ ඉස්සල්ලා තමන් වාරණේ වෙනවා. තමන් බෑන් කරගන්නවා. අම්මෝ කටවහගෙන හිටපන්. ඒකට වෙන වචනයක් කියන්නේ කොල්ල කියන එක. ඇඟ පන්න නැති කරලා හිටපල්ලා. ඒ කියන්නේ ප්‍රශ්නේ ගන්න එපා. ඇඟ පන්න නැති කරලා හිටපල්ලා. ඉස්නායි වැඩ කරන්නේ නැහැ වගේ හිටපල්ලා. ඇස් පේන්නේ නැති අන්ධයෝ වගේ හිටපල්ලා. අත වැඩ කර කොරු වගේ හිටපල්ලා. ගොළුවක් කතා නොකරන ගොළු වගේ හිටපල්ලා. ඔක්කොම එකතු කරලා කියන මොනුන් වගේ හිටපල්ලාද. ඇඟ පන්න නැති කරලා හිටපන්. මචං ඇටේ ගන්න එපා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන් දඟලන්න යන්න එපා. අම්මත් කියනවා අනේ පුතේ පරිස්සමෙන්. මොකද අම්මට අත්දැකීම් තියෙනවා ඉතිහාසයේ සහෝදරයෝ නෑදෑයෝ මැරලා තියෙනවා. හරිද? අයියලත් මල්ලිලාට කියනවා. මල්ලි පරිස්සම් වෙයල්ලා. හරිද? අපි ওই කාලේ පහු කාලේ අන්තම් බේරලා ආවේ. එතකොට ඔයා බය වුණාත් එහෙම ඔයා වාරණයක් දාගත්තම ඔයා මට බය කරන්න අර ලේසි. අයියේ. ඔයා චූටි පණිවිඩයකින් තිගස්සන්න පුළුවන්. පොඩි කෝල් එකකින්. ඒව නැත්නම් ඔයා ඉද්දී වෙන කවුරු හරි අත්අඩංගුවට ගත්තම තිගස්සන්න පුළුවන්. ඒකට අපි දාගන්නවා අපි වාරණයක්. ඒකට මොකද්ද කියන්නේ? ස්වයං වාරණයක්. මං වාරණය කරගන්නවා. මං කතා නොකර ඉන්නවා. වෙන දෙයක් වෙද්දීන් කියලා ඉන්නවා. හරිද? මං ආස්වාස ප්‍රස්වාස කරලා හිටියොත් ඇති මැරෙන්නේ නෑ කටවහගෙන ඉන්නවා කියලා මිනිස්සු ජීවත් වෙනවා. ඒතර හිතනවා ආස්වාස ප්‍රස්වාස කරන එක තමයි ජීවත් වෙන්නේ කියලා. අර අනිත් මුකුත් නෑ සංස්කෘතිය ආර්ථිකය මිනිස්සු හැඟීම් දැනීම් නෑ නිකන් කොල්ලෝ කියන මොනව හැදෙනවා වගේද ලාදුරු හැදෙනවා වගේ හිටපල්ලා කියලා. එතකොට මම දැන් මේ කරන්න හදන්නේ ඕනේ ඊයේ රෑ මේ පෙරදු විශ්වවිද්‍යාලේ ඉන්නවා මහාචාර්යවරයෙක් ලියනගේ අමරකීර්ති. එයාලසන පෝස්ට් එකක් දාලා තිබුණා. දැම්මහම මම යටි කමෙන්ට් එකක් දැම්මා යකෝ මට ජාතිය මතන්න හිතනවා කියලා. හිතගම මම පෝස්ට් එකක් හදලා දැම්මා අද ජාතිය අමතනවා කියලා. ඒ ඇමතිල්ල තමයි මේ. දැන් අර වාරණය කෑල්ලේදී ඊයේ රෑ මන් දැක්කා ඊට පස්සේ අසේල සම්පත් කියලා ওই පාරිභෝගික කටයුතු පිළිබඳව කතා කරන එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තා. එයා දුව ගෑ ගහනවා 20ක් විතර ආවාය කියලා. ඒතර මං දෙපාරක් කල්පනා කරනවා මේක වන් අද කරනවද නැද්ද? මට බය කියන එක පැත්තකින් දැන් ඇවිල්ලා. පිළියන්දල පැත්තේ. මෙතන නම් කිලෝමීටර් 4-5ක්වත් නැහැ. හැබැයි මට හිතෙනවා තාම අපිට පුළුවන් කියලා අර හරකා ගැට ගැහැව්වහම කඹයකින් මෙහෙම හරිද? කඹෙන් එළියට පැනලා උලාගෙන කන්න ඉස්සලා අඩු ගානේ කඹේ දුරවත්
උලාගෙන කාපල්ලකෝ. අරය උරාගෙන කාපල්ලකෝ. ඒතර මේක වටේ යන්න පුළුවන් මේක න්‍යෂ්ටි කරගෙන මොකද්ද පරිදිය? පරිදිය දක්වා යන්න පුළුවන්. නැත්තම් වෙන්නේ බය වෙලා මේ කණුව මුලම ගැට ගැහිලා බෙල්ල ඇඹිරලා මැරලා යනවා. ඒ සමන් නිකන් උත්සාහ කරනවා මේ වෙලාවේ ගැට ගහලා තියෙන බවක් තේරෙනවා. කඹේ කඩාගෙන යන්නත් බෑ. අඩු ගානේ මේ දුරවත් උලාගෙන කන්න. අන්නේ උලාගෙන කැමර තමයි මම මේ ජනාධිපතිවරයාගේ ජාතියමති මේ ප්‍රකාශයේ print out එක ගන්න. එතකොට මම හිතනවා මට තාම යම් නිදහසක් තියෙනවා කියලා හේතුව මේක මම හොරකම් කරපු එකක් නෙවෙයි. මේක අන්තර්ජාලේ තිබ්බ එකක්. මොකක් හරි Facebook එකේ තිබුණේ. ඊට පස්සේ ඉරාස් තමයි ගිහිල්ලා මේකේ මට print out එකක් අරගෙන ගෙනත් දුන්නේ විජේරාම හන්දිය. ඒතර මේක මගේ අතටපත් උනේ එහෙම. ඒතර මේක රහස්ගත ලේඛනයක් වෙන්න බෑ. ඒ වාගේ ලේඛනයක් එළියට දානකේම තියෙනව නේද එක අදහසකින් මේ ගැන කතා කරන්න. මේ ගැන සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් මෙන්න මම කිව්ව එක නැවත කියවලා පැහැදිලි කරගන්න. තේරෙන්නේ නැද්දයක් තියෙනවා නම් බලන්න. සංඛ්‍යා ලේඛනේ හරි අදහසේ හරි වැරද්දක් තියෙනවා නම් කියන අයිතියත් මේක ඇතුළින්ම දීලා තියෙනවා මේක ඇතුළින්. මම මේ කරන්න හදන්නේ අරකේ කැමරා කෝණ ඇදයි මේ කරු කරා වැරදි මේක වැරදි කියලා ටෙක්නිකල් කෑල්ල කියන්නේ නැතුව මේකෙත් ටෙක්නිකල් කෑලි වැරදි නේ බං හුඟක් ඒවා. හරිද? මටත් තිබුණ මෙතන පෝඩියම් එකක් තියෙන එක තියාගෙන ඕකේ තියාගෙන කියන්න. හරිද? උඹලා තියලත් හැදුවා. අර මං කෝ එපා. ටෙක්නිකලි වැරදි තියෙන්න පුළුවන් නේ. මේකේ GoPro එක කැඩලා නම් මේ දවස්වල මෙතන උඩ ගහලා තිනවා කියන්න. iPhone එකක්. ඒතර ෆෝන් එකෙන් රෙකෝඩ් කර ටෙක්නිකල් කියන දේ ගැන හිතමු කියලා. ඒ නිසා මම හිතනවා මට මේ ප්‍රකාශය විවේචනය කරන්න මේක අදහස් දක්වන්න අයිතියක් තියෙනවා කියලා. ඉස්සෙල්ල AIT බුක්ති ඉඳලා ඉමු. මෙන්න ලේඛනේ. ඒකේ තියෙනවා මුලින්ම මේ COVID-19 ප්‍රශ්නේ ඉඳලා ලංකාවට එන්නත් ගේන එකේ ඉඳලා ඒ කරපු උත්සාහයන් ඉඳලා ජනගහනයෙන් මිලියන 3කට දැනටමත් එන්නත් ලබා දීලා තියෙනවා කියලා ඉවරලා තවත් ස්පුට්නික් මාත්‍රා මිලියන 2ක් තියෙනවා කියලා තවත් මාත්‍රා මිලියන 2.3ක් එනවා කියලා තවත් මිලියන 4ක් සයිනොමැක් මිලියන 2.5ක් එනවා කියලා අවුරුදු 30ට වැඩි ඔක්කොටම දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ස්පුට්නික් මාත්‍රා මිලියන 2ක් තියෙනවා කියලා තවත් මිලියන 13ක් තියෙනවා කියලා ඔන්න කොවිඩ් ගැන කතන්දරයක් තියෙනවා. මට එකක් හිතෙනවා මේක කිසිසේත් අපිට මතක තියාගන්න බෑ. උඹට වැඩක් තියෙනවද මේ මිලියන 13යි මිලියන 10යි මන් දන්නේ. මට තාම එන්නත ලැබිලත් නැහැ. ඊට පස්සේ මේ එන්නත් වල නම් ගම් එක්ක තියෙන ගැටලුවක් ඇත්ත කාරණාවක් වෙනවා. මොකක්ද කියනකො සමහරු කියනවා චයිනා එක හොඳ නෑ කියලා. තව සමහරු කියනවා යුරෝපියන් එක එනකන් හිටපන් කියලා. කොහොම හරි එන්නත් වැඩ පිළිවෙල ගැන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තියෙනවා. ඊට පස්සේ ඔන්න මෙතන තියෙනවා ඊළඟ ඡේදයට කරනවා මේ 2019 නොවැම්බර් මාසේ ජනාධිපතිවරයා පත්ගත් වෙලාව ඉඳන් බලාපොරොත්තු ඉෂ්ට කරමින් ඉන්නවා සහ කිසි දිනක අවසන් කළ නොහැකි LTT ත්‍රස්තවාදය ඉවර කරා කියලා කෑල්ල කියනවා. දැන් මගේ අදහස ඔන්න අරක කියලා මේ ලියන එක්කෙනා කවුරු හරි මේක ජනාධිපතිවරයා ලියව එකක් නෙවෙයිනේ. නේ හැබැයි මේ රටක නායකයෙකුට ඇත්තටම පුළුවන්කමක් තිබ්බොත් එහෙම ඔයාගේ අදහසක් ගන්නවා. ඔයාගේ අදහසක් ගන්නවා. ඔයාගේ අදහසක් ගන්නවා. ආර්ථික විද්‍යාව අදහසක් ගන්නවා. තමන්ගේ පැත්තෙන් තමන්ගේ අදහස කොහොමද මීට වඩා ටිකක් ෆේක් නැතුම් මේක කියන්න පුළුවන්. ඇයි බං මේක එකක් වැරදුනොත් කෙලියනේ. පට්ට සීරියස්. එතකොට මම හිතනවා මේ ජනාධිපතිවරයාගේ අදහස නෙමෙයි. ඉඩ අඩු කරලා. ඒ අදහස මෙතන ඇති. ඒ ඉඩ හකුලලා වෙන කාගේ හරි ලියන්නෙක්ගේ එක මෙතෙන්ට ගෙනෙලා එතකොට ජනාධිපතිවරයා මේක වාව් වෙලා කියවනවා එකක් නිකන්. එතකොට එක පැත්තකින් මේ වගේ ලේඛනයක් ගැන අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද රාජ්‍ය නායකයෙක් කියන එක. මොකද එකපාරම ආපහු ගේනවා මොකක්ද අර LTT එකේ ප්‍රශ්නේ. ඊළඟ පිටුවේදී 2019 ඡන්දෙ දුන්න අය ගැන ඔන්න කතා කරන්න යනවා 69 ලක්ෂයක් ගැන. හරිද? මම මේ කියන්නේ දෙවෙනි පිටුව. ඊට පස්සේ ඒක කතා කරගෙන ගිහිල්ලා ඊළඟ ඡේදයේ නෝර කියනවා බුද්ධ්‍යංශ දුර්ලා තිබුණාය
ආගමික ව්‍යාප්තවාදී ඇති වෙලා තිබුණාය, ජාතික ආරක්ෂාව ගැන තර්ජනයක් තිබුණාය, රටට විශාල උදුරු වෙනවාය, පාතාලයේ සාර්ථකව මැඩපවත්වලා තියෙනවාය, අපේකම අපේ සංස්කෘතික ජාතිකත්වය ගැන කතා කරමින් ඉන්නවාය, පිටරට වලට අපිට ඇඟිලි ගහන්න බැරි විදිහට අපි රට ශක්තිමත් කරමින් ඉන්නවාය, ගියාණ්ඩුව ඒක කරේ නැත. 2015 මහින්ද රාජමැතිතුමාගේ ආණ්ඩුවකට බාර දෙන ශක්තිමත් ආර්ථිකයක් තිබුණාය. පසුගිය රජයේ බලයේ සිටියා. දැන් කීවෙනි පිටුවේයිද? දෙවෙනි පිටුව. ඊට පස්සේ බාරගත් රජයේ වැඩ කරන්න බැරි වුණේ පහුගිය ආණ්ඩුවේ තියෙන අඩුපාඩුකම් නිසාය. මා ජනතාව පත් කරගන්නා විට COVID-19 වසංගතය ආරම්භී තිබුණාය. ඊට පස්සේ කියන තැනින් ඉවර කරනවා. දැන් මට කියන්න COVID වලින් පටන් ගත්තා අරමුදින්. ඊට පස්සේ පිටු A4 මේ ෆොන්ට් එක කීය විතරද බං? 8.8 විතර. 8 point අබේ මං හිතන්නේ මේ. ඒකේ A4 එකක් රූපවාහිනී කාලයේ නාලිකා කාලයේ ආපහු වැය කරනවා අතීතේ මොනා කරන්නද? විවේචනය කරන්න සහ අර 2019 ජනාධිපතිවරණේ දුන්න ජාතිය ආරක්ෂාව වාගේ දේවල් සම්බන්ධයෙන් අපේකම් වාගේ දේවල් රකිමින් ඉන්නවා කියන කාරණාව කියන්නේ. මේ දෙවෙනි පිටුව. ඊට පස්සේ ආයෙත් සම්බන්ධ කරනවා මොකටද? පළවෙනි ඡේදය පටන් ගත්ත කොවිඩ් වලට. ඊට පස්සේ වසංගතය ගැන අවධානය තිබුණාය. සෞඛ්‍ය විශේෂඥයන් පරිපාලකයන් මේ සම්බන්ධයෙන් අංශ ප්‍රධානීන් ආරක්ෂකංශ මැදිහත් වුණායි. චීනෙන් වසංගතය පටන් ගත්තාය. පළවෙනි කොරෝනා රෝගියා හම්බුණාය. ඊට පස්සේ ගුවන්තොටුපළ වැහුවා. කොරෝනා දෙවෙනි රැල්ල ආවා, තුන්වෙනි රැල්ල ආවා. සිංහල ඍතු කාලේ ජනතාවගේ අවිධිමත් කණ්ඩායම් නිසා තමයි මේක වැඩි වුණේ. ඊළඟ ප්‍රභේදයක් ආවා. ආයෙත් මොකක් ගැනද කතා කරන්නේ? කොවිඩ් ගැන. මට පොඩි මේ ලේඛනමය ගුණයක් මිසක් මේකේ මේකේ මොකද්ද මේ ලේඛනය ඇතුලේ මනුෂ්‍ය ගුණය නෑ. හියුමන් එක කියලා කියන්නේ. මිනිස්සු ගැන හිතන ලස්සන හියුමන් එක නෑ. මේ ලේඛනයේ අක්ෂර වින්‍යාසය අරම වල්ලා හදලා මිසක් ඒ ආකෘතිය ඇතුලේ මානව සන්දර්භ ලක්ෂණ නැහැ. රටවැසියන්ගේ ආධ්‍යාත්මික කැලල නෑ. හැබැයි ආධ්‍යාත්මික පොඩ ආයෙ ගේන එක තැනකදී රට ජාති ආරක්ෂාව තිබ්බේ නෑ. දැන් ඒක තියෙනවා LTT ඇති කර කියලා ගෙල්ලා ආයෙත් ඔන්න කොයි ගැන කියාගෙන එනවා. තුන්වෙනි පිටුව ඉවරයි. හතරවෙනි පිටුව කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති වුණා කියන එක, විදේශ රටවල කර්මාන්ත පවා වසා දැම්මා කියන එක. ඊට පස්සේ සෞභාග්‍ය ප්‍රකාශන දැක්මේ අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනේ, සංවර්ධන සලස්මක් තියෙනවා කියන එක. දේශීය විශේෂ ආයෝජන වැඩ කරන්න ඕනේ, දේශීය ආර්ථිකයේ 150ක් වර්ධනය කරන්න ඕන. ඔන්න අපි ආර්ථික කැලලට එනවා. මේ වචන හරියට අහලා තියෙනවනේ බං. දේශීය ආර්ථිකයේ විදේශ විනිමය රටේ සාමාන්‍ය මිනිසුන්ට මේ එක මගුලක්වත් වැඩක් නෑ. දරුවා ඉස්කෝලේ ගියාද? ඉරාස් උදේට කෑවද? වසවිස මොනවා තිබ්බත් මගුල බඩගිනි වුණාම ඕන රෙද්දක් කනවා නේද? පස් හරි කනවා නේද මිනිස්සු? පස් කන මිනිස්සු අප්‍රිකාවේ ඉන්නවා දැකලා තියෙනවද YouTube එකේ? ආ? මැටි පාන් වගේ හදලා කනවා. හරිද? ඒ නිසා මේ නිෂ්පාදන ආර්ථිකය බිලියන 40යි 2005-2009 කාලය රටේ ආරක්ෂාව. හතරවෙනි පිටුව ඉවරයි. පස්වෙනි පිටුව රජය විසින් අයවැයෙන් වැය කරන මුදල බිලියන 9ක් වැය කරනවා. බෙහෙත් සඳහා බිලියන 9ක් වැය කරනවා. තවත් වැටුප් සඳහා බිලියන මෙච්චර වැය කරනවා. මෙතන බිලියන 70ක් වැය කරනවා. හරිද? ඊට පස්සේ දෛනික ආදායම මෙච්චරයි. බිලියන 1380ක් විතර වැය කරලා තියෙනවා සමස්ත රාජ්‍ය වැටුප් සඳහා. බිලියන 1.4යි. ඩොලර් බිලියන 4යි. සාමාන්‍ය මිනිහෙක් මොකක් කියයිද? මන් දන්නේ මට හම්බ වෙලා තියෙනවා වැදගත් කියන මහත්තුරු මේ දවස්වල. මහත්වයේ මාතර මලගයක් වුණා. යන්න රුපියල් 100ක් දෙන්න කියලා. සාමාන්‍ය ඒකම ඒ හද ගැස්ම මේකේ නෑ. ඩොලර් මේ ඔක්කොම මේ ඩොලර් බිලියන ගණන් වල අපිට සංඛ්‍යා ලේඛනයක් තියෙනවා. අයවැය වාර්තාව වාගේ. පිටු අංක 5 ඉවරයි. පිටු අංක 6 ගොවිතැන්ට නිසි ගෞරවය දෙන්න ඕනේ. වැව් ටික ආය හරන්න ඕනේ. රබර් කුරුදු ගැන අපි සලකා බලන්න ඕනේ. කෘෂි ආර්ථිකයට යන්න ඕනේ. වැව් 14000ක් ආපහු සංස්කරණය කරන්න ඕනේ. පිටරටින් රසායනික පොහොර ගේන එක නවත්තන්න ඕනේ. දීර්ඝකාලීන ජීවිතයට යන්න ඕනේ. වස විස කැම් බී මේ රටේ මිනිසුන්ට දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ප්‍රතිපත්තිමේ තීරණ ගනිද්දී කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. දේශීය මෙන්ම විදේශී විශේෂඥයන් අපිට පෙන්වා දෙන කාබනික පොහොර භාවිතයේ වැදගත්කම ගැන සලකා බලන්න ඕන. 6 වෙනි පිටුව. ආපහු උඹට නිකම් මොකද හිතෙන්නේ? මම දැන් එකපාරම කිව්වා. මේ මොහොතේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මං හිතන්නේ බඩගින්න කියලා. බහුතර බඩගින්නක් තියෙනවා. එතකොට අපි වසවිස නැති ලස්සන කෑම කන්න පුළුවන් එකක් තියෙනවා නම් හොඳයි. මිනිස්සු කසිප්පු බොන්නේ විස්කි නැති හින්දා.
ගන්න වත්කමක් නැති හින්දා. හරිද? ඒ නිසා මේ විස්කි ගැන කතා කරලා වැඩක් නැහැ. මේ වෙලාවේ කසිප්පුත් හිඟයි නම් කසිප්පුත් රුපියල් 5000යි නම්. හරි. මේ පිටුවංක 6, පිටුවංක 7 ස්වාභාවික පරිසරයට කරන බලපෑම අපි ඉක්මනින් බලන්න ඕනේ. මෙහෙම මිනිස්සු හානි කරන්න දෙන්න බෑ. කැලෑ කැපීම සම්බන්ධයෙන් ඊට පස්සේ අපෝ ලෝක වෙළඳ පොලේද අපි තරම් කරන්න ඕනේ. ඊට පස්සේ බහණ්ඩක් පිටරට යවන්න ඕනේ. විදේශ ආදායම් වැඩි කරගන්න ඕනේ. බිලියන් 81ක් දක්වා යන්න ඕනේ. බිලියන් 17ක් දක්වා යන්න ඕනේ. සිලෝන් ටී ගැන හිතන්න ඕනේ. ඩොලර් එකේ මිල ගැන හිතන්න ඕනේ. රසායනික පොහොර නැමෙත මේගොල්ලෝ විතර කරන්න ඕන. 2017ට පෙර තිබිච්ච නිවාස සංවර්ධන ව්‍යාපෘති අරගෙන එන්න ඕනේ. නිවාස ලක්ෂ 2ක් ඉදීමින් තියෙනවා. තව නිවාස 20000ක් ඉදි කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අඩු ආදායම්ලාභී මිනිසුන් නිවාස එකක 300ක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පවුල් 20000කට වඩා අක්කරේ බැගින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉඩම් අයිති අහිමි ලක්ෂයකට 1 2 3 ලක්ෂයකට වැඩි පිරිසකට නීත්‍යානුකූල ඔප්පු දෙනවා. ගෙදර ඉස්සරහා නවත්තලා තියෙන කාර් එකක් තියෙනවා නම් පාංගෙඩියකට මාරු කරගන්න හිතන කාලෙන්න පුළුවන් වෙලාවක මිනිස්සු අක්කරයක් නෙවෙයි මිනිස්සු කියයි බත් වේලක් දෙන්න වැඩක් හදන්න බැරිද වාගේ තැනකට එන්න ඉඩ තියෙනවා. මොකද ආර්ථිකය එච්චර සෞත්වි කියන එක තමයි අදහස. මම මේ බිල් එක හදනවා හිම නෙවෙයි. මම දැන් ඉන්නේ පිටු අංක 8. 2019 වර්ෂයේ වන විට 41ක් තිබිච්ච පිරිසුදු ජලය සම්බන්ධයෙන් කතා කරනවා. ඊට පස්සේ 2025 වෙන විට අපි ඒක උත්සාහ කරනවලු 79ක් දක්වා ගෙනියන්න. රැකියා විරහිත උපාධිධාරීන් ප්‍රමාණය තරුණ තරුණියන් 1000කට ලක්ෂයකට බහුකාර්ය සාධන බලකායේ දෙපාර්තමේන්තුව රැකියාව ලබා දෙන්න බලාපොරොත්තු වෙන එක. උපාධිධාරීන් 65000ක් පිළිබඳව, තරුණ තරුණියන් 35000ක් පිළිබඳව, දැනට පවතින ජාතික පාසල් 373ක් පිළිබඳව, ඊට පස්සේ අමතරව තව පාසල් 1000ක් පිළිබඳව, විශ්වවිද්‍යාල ඇතුළත් කරගන්නා ශිෂ්‍ය ප්‍රමාණය 20000ක් දක්වා ඇතුළත් වෙන එක තව 10000ක් වැඩි කරන්න ඕනද කියන එක. හරි. මීට අමතරව විශ්වවිද්‍යාල තාක්ෂණික උපාධි ගන්න ශිෂ්‍ය ප්‍රමාණය සම්බන්ධව ලංකාවේ පළවෙනි දේශීය වෛද්‍ය දල පිහිටුවා කියන එක නැගෙනහිර විශ්වවිද්‍යාල පිළිබඳව. ආපහු අහුවෙන්නේ මොකද්ද? පොඩි ආකෘතිකමය ලියවිල්ලක්. ලේඛනයක්. කවුරුන් හෝ ලියූ එකක්. කවුරුන් ලව්වා හෝ කියවලා තියෙනවා මිසක් මට හිතෙන්නේ නැහැ මේක ඇතුලේ රටක නායකයෙක්ගේ ඇත්ත හදගැස්ම තියෙනවා කියලා. මේ පිටුවංක 8 ලේඛනයක්. පිටුවංක 9ට එද්දී ආපහු ඒගොල්ලෝ සංඛ්‍යා ලේඛන වලටම යනවා. නගරාශ්‍රිත විශ්වවිද්‍යාල හදන්න ඕනි කොහොමද? විද්‍යා තාක්ෂණ ධර්ම ගොඩන ගන්න ඕනි කොහොමද? ඊට පස්සේ කැලණි පාලමේ ඉඳන් අතුරුගිරිය මාර්ගය දක්වා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සැලසුම් කළ අධිවේගී මාර්ග, රුවන්පර අධිවේගී මාර්ගයේ සංවත් පොඩි ඡන්දයකට පෙර මොකක් වගේ ඔය දෙන්න දැනනවද? ඡන්දෙට පෙර පොඩි මාකටිං පාරක් දාන්නේ මම මේවා කරනවා කියලා. අන්න ඒකෙම කොටස් නැවත ලියලා වාගේ අදහසක් මේක ඇතුලේ තියෙනවා. මම යනවා පිටු අංක 10ට. ඊට පස්සේ විදුලි බලය සම්බන්ධයෙන් තාක්ෂණයේ මත පදනම් වීම සම්බන්ධයෙන් නගර අලංකරණ ව්‍යාපෘති සම්බන්ධව ගමට බලාගාරයක් කියන වැඩසටහන බලාගාර 7000ක් පිළිබඳ වැඩසටහනක්. ඊට පස්සේ ඒකෙනම දැයට එළිය ඊට පස්සේ වාරි කර්මාන්තය පිළිබඳව ඊට පස්සේ කුඹුක්කන් ඔය ගැන මල්වත ඔය ගැන ආපහු ලේඛනයක් තියෙනවා. ඊට පස්සේ ලංකාවට එකතු වෙච්ච අලුතින් හෙක්ටයාර 269ක් වූ කොළඹ වරාය ව්‍යාපෘතියවත් ඕගොල්ලෝ පෝර්ට් සිටි කියන එක සම්බන්ධව ඒකෙන් කලාපයේ දියුණුව එක පිළිබඳව රාජ්‍ය පාලනයේදී අපි නීති ආධිපත්‍යයට ගරු කර තිබෙනවා කියන කාරණාව පිළිබඳව ඊට පස්සේ මා ජනාධිපති ඉදිරිපත් වූ අවස්ථාවේ මට සහයෝගය දෙන බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලුවේ රට පෙරදරි කරගත් නායකත්වයක්. ඒ කාරණා මතක් කරන එක දක්වා ඉදි පිටු 11ක් ඉවර වෙනවා. ඉවරයි. පිටු 12යි. ඉරාස් ටග් ගාලා හොයාගත්ත මේක. කොහෙන්ද ඉරාස් මේක? රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව Facebook. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Facebook එකට ගියාම මේක පුළුවන්. දැන් මට අවසාන වශයෙන් හිතනවා මේ කතාව මම ඇහුවේ නැහැ. ඒ කියන්නේ මම මේ ලයිව් එක ඇහුවේ නැහැ. හැබැයි මම මේක දැන් හොඳට කියෙව්වා ඇහුවට වැඩිය හොඳට. මගේ ඇත්ත අදහස සත්ත 5කට මේ කතාවෙන් ඇති වැඩක් නැහැ. මේ ගුවන් කාලෙන් ඇති වැඩක් උනේ නැහැ. මේ ධර්ම වියදමෙන් ඇති වැඩක් නැහැ. මේකේ කැමරා කෝණයි ලයිටුණු කියන්නේ මම මේ කියන්න හදන්නේ. රටක නායකයෙක්ගේ මේ කතාව අහන් හිටපු මිනිසුන්ගේ ඒ කාලය ගත කරපු මිනිස් ශ්‍රමයට කිසිදු වටිනාකමක් නැහැ. ඒ නිසා මම මේක සාමාන්‍ය ලියවිල්ලක් විදිහට පස්සෙකට කරලා දානවා. ඉවරයි. පොඩි එකක් ඉවරනවා මාගෙන එකක්. සමාජ අධ්‍යයනයේ පාඩමක් කියවුවායි ගතියක් තමයි මට මේකේ තියෙන්නේ. මම මේක අයින් කරනවා. අයින් කරලා
නිකන් මට මේ වෙලාවේ හිතෙන එක තියෙන්නේ. මම ඒක ගන්නවා ඉස්සරහට. ඕ මං ටක් ගාලා කුරුට ගෑවා. මේ මං ඉරාස්ගෙන් අහගෙනත් නෙවෙයි. බෙන් අහගෙනත් නෙවෙයි. ඒ නිසා මේකෙන් ආවොත් වෙන්නේ මගේ ඔරිජිනල් එක. මේකේ මට දැනෙනවා පොඩි මොකද්ද? පොඩි ෆේක් ගතියක් දැනෙනවා. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙවෙයි. එයා වටේ ඉන්න මාධ්‍යංශ නිලධාරීන් කවුරුන්ගේ හෝ අදහස් ටිකක් එයාලව කියවලා. එයා නිකන් මොකක් බවට පත් වෙලාද නිකන්. එයා ස්පීකර් එකයි කියවලා. දැන් මම ස්පීකර් එකක් තමයි මේ වෙලාවේ ඔයගොල්ලන්ට. හැබැයි මම කියන්න හදන්නේ මගේ අදහස. ඒ නිසා මගේ අදහස නිකන් හරි ජනාධිපතිවරයා ඇහුවොත් එහෙම මං වාගේ හුරු දඬුවම් කරනවා වෙනුවට එයා තීරණය කරොත් එහෙම. උඹලගේ මීඩියා ටික ඔක්කොම එක්වරලා අර පිටපත ලිපෙක්කම් වරෙල්ලා නේ. තොපි එක එක්කවත් මට හෙට ඉඳන් එපා. මට ඕනි දේ මං කියනවා කිව්වොත් ඔරිජිනල් ගෝඨාභය පේන්න පටන් ගන්නවා. හරිද? එතකොට ඒක කමක් නෑ මං කියන්නේ. ඇයි? හොඳ හරි නරක හරි ගඳ හරි සුවඳ හරි බේරගත්තා කිනේ මං. එයානේ. මේ එයා නෙමෙයි. මේ වෙන එකක් මං කියන්නේ මේක නඩත්තු කරන එක. මිනිසෙකුට මහා බරක්. ඇයි? මේ ලේඛනයට වග කියන්න එපා යකෝ මොන රෙද්දක්ද දෙයි හාමුදුරුවනේ. අර බිලියන ට්‍රිලියන බලාපොරොත්තු වලට මේ ලේඛන ගත කරා මේකට වග කියන්න එපා ය. හරිද? ඔළුව පුපුරලා මැරෙන්න එපා මේවා කල්පනා කරාම. එයි කියපන්. දවසකට මේ වාගේ වැඩතරම් 15යි. ඇමතුරුන්ගේ කෝල්ස් 150යි. ෆැක්ස් පණිවිඩ 750යි. ඊමේල් 1400යි. රටේ ප්‍රශ්න 3 කෝටියයි. එක මිනිහෙකුට ආවහම කොහොම ගැස්සෙන්නේ නැද්ද? එක වැඩක් පස්සේ වැඩ 3ක් පහෙන් පස්සේ ඔළුව ගැස්සෙනවනේ. කල්පනා කරනවනේ. එලිට යනවනේ. මේ ඉන්නකම ගෙදරින් කෝල් එකක් ආවොත් දැන් ප්‍රශ්න කරනව නේද? කොහොමද කොයිලාදී ඔරේ අම්මට උත්තර දෙන්න ඕනේ කියලා. කොහොමද ඒ වගේ ප්‍රශ්න 1 කෝටි 50 ලක්ෂයක් විතර ආවම? ජනාධිපතිතුරුන්ට නිින්ද යන්නේ නැහැ කියන එක ඇත්ත. පාලකයන්ට නිින්ද යන්න විදිහක් නැහැ. පාලකයෝ සහනෙන් නැහැ. සහනෙන් සැනසීමෙන් නැහැ. පාලකයෝ හැම වෙලාවෙම ඉන්නේ අසහනෙන්. අසහනෙන් පෙළෙනකොට සරස්වතිය පහළවන්නේ නැහැ. සිහි බුද්ධිය නැහැ. සම්මා සතිය නැහැ. හාමුදුරන්ටත් නැති වෙන මේක. දැකලා දිනවද? පාරමැද්දි වාඩිලා හිටපු ගමන් සම්මා සතිය නැති වෙලා අඩෝ හාමුදුරන්ටත් සම්මා සතිය නැති වෙනවා. හිටපු ගමන් දැකලා තිනවද සම්මා සතිය නැති වෙනවා පාස්කු ප්‍රහාරය මතක් වෙද්දී කාදිනලට. හරිය සංයමයෙන් ඉඳලා එක පාරම සම්මා සතිය නැතුණා. මේකේ කවුරු හරි මහා මොලකාරයෙක් ඩග්ගාල සම්මා සතිය නැති. අසහනෙන් පෙළනකොට සරස්වතිය පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මම නම් බලාපොරොත්තු වෙන්නේ අපේ වාගේ රටකට පුරවැසියන්ට පොඩි සරස්වතිය පහළ වෙච්ච නායකයෙක් කිය. සීබුද්ධිය තියෙනවා. එහෙම යන්නේ මේ තවදුරටත් පාලකයෙක්ගේ අසහනය මේකෙන් වැඩි කරනවද අඩු කරනවද? වැඩි කරනවා. හරි. ඔරිජිනල් එක කිව්වා නම් මරුනේ. දුමින්ද සිල්වා ගැනයි මහින්ද ගැනයි මේ පාලනයේ තියෙන අපහසුයි බැසිල් ගැනයි කොරෝනා ගැනයි වෛද්‍යුරු ටික ගැනයි වියත් මගේ කියලා බලාපොරොත්තු වුණ මහා ප්‍රඥාවන්තයෝ ටිකක් ගොන් හරක් ටිකක් ආවා. උන් ටිකත් එක්ක අඳුරු කරක් තියෙන ඇත්ත කතන්දරේ කිව්වා නම් මං කියන්නේ මිනිස්සු ගෝටම් මෙහෙම කරනකොට ගන්නවා. ළමයි ඉස්කෝලේ පාඩම් ළමයි අධ්‍යාපනයේ ඇත්ත කාර මෙහෙම ගන්නවා. මෙහෙම නම් කියනවා රයිට් සර්. සර් ෆේල් නෑ. සර් පාස්. සර් අපිට ඇත්ත කිව්වා. මෙන්න රෙස්පෙක්ට් සර්. අති විශිෂ්ටයි සර්. හෙට ඉඳන් ගේමට බහිමු කියලා ඉවරලා රටේ මිනිස්සු ඊළඟ අවුරුදු දෙකේ මේ මිනිහත් එක්ක ආපහු එතකොට වැඩ කරනවා. දැන් හා ගාලා රියැක්ට් කරනවා. මේ රියැක්ට් කරන්නේ එයාට නෙවෙයි. මේ ස්ක්‍රිප්ට් එකට රියැක්ට් කරන්නේ. නේ? ඒ නිසා මම කැමති මගේ ස්ක්‍රිප්ට් එක කියන්න. පළවෙනි එක මම මේ මට හිතෙන දේවල්. මට නිකන් හිතෙනවා ලෝකයේ ඇතුලේ අපි විශාල වශයෙන් හුදකලා වෙමින් ඉන්නවා කියලා. රටවල් එක්ක. බංගලාදේශ වගේ රටකිමුත් බන් ණය ගත්තාම පර්සනැලිටි ප්‍රශ්නයක් තියෙනවනේ. හරිද? මම කොච්චර මන් ළඟ සල්ලි නැති වුණත් මේ මොහොතේ මං තොපි දෙන්නට ණය වෙන්නේ නැහැ. හරිද?
මං තාමත් ණයක් හරි යාළුකමට ඉල්ලගත්තොත් ඉල්ලගන්නේ වෙන જાතියේ මිනිහෙක්ගෙන්. ඒක ටිකක් ලොකු මුදලක්. ඌ එක තැන් තැන් වල කියන්නේත් නෑ. තොපි දෙන්න නැමැති බංගලාදේශිනුයි බුරුමෙනුයි ගත්තොත් එහෙම තොපි තොපේ යාළුවන්ට කියලා මගේ ආත්මගරුත්වයට කියලා වෙනවා. ඒ කියන්නේ බංගලාදේශෙන් අය ගත්ත ගමන් පළවෙනි කාරණාව තමයි තේරෙන්නේ මොකද්ද? අන්තිම හිඟන්නගෙන් ගන්නේ අනිත්‍යුන් දෙන්නේ නැති වුණා. ඒ නිසා අපේ රටේ පර්සනැලිටි කියලා කාරණාවක් තියෙනවා. ඒකට කෙලවෙලා තියෙනවා. මීට කලිනුත් එහෙම කෙලවෙලා තිනවා සජිත්ගේ තාත්තා හිටපු කාලේ පර්සනැලිටි කෙලව ගන්නවා කියලා කියන්නේ. හරි. ඔය සජිත් පියානෝ කියන්නේ අන්නේ තාත්තට. හරිද? මේකම කියන්න ඕනේ ආපහු මම මේ කරන වැඩෙන් මේ කිටි කිරිල්ලෙන්. හරිද? සජිත් ප්‍රේමදාස හරි, රනිල් වික්‍රමසිංහ හරි, පාට්ලි චම්පික හරි, අන්ද්‍ර කුමාර හරි අම්මට උඩු මරු වෙලාව ගේම ගහනවා. අපි ලෑස්ති මීළඟ පාලකයා වෙන්න කියලා ඉවරලා මං කියනවා පරිස්සම් වෙන්න මහත්තයෝ. හරිද? ඒ නිසා ඒ ගූසෙල්ලම දාන්න එපා. ඒකත් මනුස්ස වැඩක් නෙවෙයි. ඇයි? යකෝ තෝ හොඳටම අමාරු වැටලා ඉන්නවා. හරිද? මං ඔබ ගොඩ ගන්නම් කියලා එක්කන් ගිහිල්ලා මගදී මස් කරලා කනවා. අර කොකාගේ කතාව. ඒ නිසා එන්න එපා. හරිද? පොකුණ වේලිච්ච වෙලාවේ ගෙම්බු ටිකයි කපුටු ටිකයි බඩගින්න ඉන්න වෙලාවේ වතුර බින්දුවක් ඉන්න වෙලාවේ තොපි බේර ගන්නම් කියලා කියන්නේ. ගොදුරු කරගෙන මස් කරන්න යන්න එන්න එපා තොපි ඔක්කොම. ඒ නිසා උන්ටත් එක්ක තමයි මේ කියන්නේ. මොකද්ද කියන්නේ බංගලාදේශෙමුත් ණයාරඤ්ඤකෝ තියෙන්නේ. ඒ නිසා ලෝකෙන් කොන් වෙනවා වගේ එකක් මරණ එකක් දැයෙනවා. කොන් වෙනවා එකක් දැයෙනවා. ප්‍රේමදාසයේ කාලේ මොකක්ද දන්නදුනේ? ප්‍රේමදාස ඉන්දියාවට ගෑ ගැහුවා යුද්ධ කාලේ හොඳටම. මොනවා කියලාද? ඉන්දියාවට කියන්නේ මේ මව්බිම නැත්තම් මරණය අත්ත තියන්න එපා. මේ කෙලවරේ ඉඳන් ඉන්දියාවේ අර කෙලවරට කියලා මෙහෙ කෑ ගැහුවා. ඔය සජිත්ගේ වොයිස් එකමයි තියෙන්නේ. කෑ ගැහුවාම ඉන්දියාව මොකක්ද නේද කරේ? අපේ උතුරේ තියෙන හමුදා කඳවුරු තියෙන්නේ. ඔක්කොටම පානුවේ පරිප්පු දාගෙන ගියා පැය භාගයක් ඇතුළත. ගුවන් සීමාව උල්ලංඝනය කරලා. අපි ගහන්න ගියාද? අපි බයින්න ගියාද? ලෝකේ අපි වෙනින් පෙනී හිටියද? ගෙදෙට්ටම ගිහිල්ලා අරලාව තමයි ගිහිල්ලා ඉවරලා. හැම හමුදා කඳවුරකට මොනවද දැම්මද? පානුයි පරිප්පු දැම්ම. කවුද දැම්මේ? ඉන්දියාව. යකෝ එහෙව් රටක් මම මේ පාලනය කරන්නේ. ඒ නිසා මම පරිස්සම් වෙන්න ඕනේ පාලනයේදී. සෝරි. එකපාර වරටේ පාලකයා වෙන්න ගියා. ඒ කියන්නේ ලංකාවේ පර්සනැලිටි ගැන පාලකයා වගේ කියන්න ඕනේ බං. පරිප්පු පානු දාලා ගියා. මොකක්ද ඒකේ තේරුම? සමහරු කියනවා මේ ඉස්සල්ලා පරිප්පු දාලා ගියාලු. පැය භාගයකින් පාන් දාලා ගියාලු. ඒ කියන්නේ මෙන්න පරිප්පු හදාගන්නකො පාන් එවන්නම් ආයි කන්න නිකන්. යුද්ධ හමුදාවට, රණවීරවන්ට, ජාතික ආරක්ෂාවට යකෝ පාන් දාලා ගියාම. නේ? යුද්ධ කරලාද කින්ඩි කරලාද? කින්ඩි කරලා. ලංකාපත්තර හැරලා ඉන්දියාව නිකන් ගඳ පඩයක් කරලා. අපි වීරකමෙන්ගේ මල් සුවඳ විඳින්මින් ඉන්නවා එක පර්සනැලිටි වරයිනේ. ඒ නිසා ප්‍රේමදාසලා පර්සනල් විඳලා තියෙනවා. මට මතක් වෙනවා සිරිමාවෝ බණ්ඩාරනායක. අර බණ්ඩාරනායකගේ ගෑණි රට පාලනය කරපු කාලේ. සිරිමාව මැඩම්. චන්ද්‍රිකාගේ අම්මා. විමුක්ති කුමාරතුංගගේ ආච්චි. සුනිත බණ්ඩාරනායකගේ අම්මා. අනුර බණ්ඩාරනායකගේ අම්මා. වෙඩිවැදෙල මැරිච්ච බණ්ඩාරනායකගේ බිරිඳ. කැත වැඩ ගොඩක් තියෙනවා යාගේ. මොනවද තියෙන්නේ? කැත වැඩ, වැරදි වැඩ, රටට කෙලපුවා ගොඩක් තියෙනවා. හැබැයි අපේ රට පාලනය කරන පාලකයෝ එයාගේ ඉගෙන ගන්න ඕන දේවලුකුත් තියෙනවා. එයාට කිව්වේ බත් තියපු ගෑණි. අයියේ. බණ්ඩාරයි බිරිඳනේ බත් තියපු ගෑණි. අටපාස් ගෑණි. වියත් මගේ නෙමෙයි කියන කෙනෙක් කියන්නේ. අටපාස්. සොල්දාදුවන සමහරු කියන්නේ පොලිස් කාරණා කියන්නේ කින්ඩියට එක අටපාස් අඩුව කීලු කරලා. මේ අටපාස් ගෑණි. පර්සනැලිටි කොහමද? ගොඩාක් ඒ ගෑනට බැන්න තමයි. මාර පර්සනලි වැඩක් කරා. ඔන්න මම දැන් ඒ අතුරු කතාව කියනවා. රටේ පර්සනැලිටි තියාගන්න විදිය. සිරිමාව හොඳයි නෙවෙයි. සිරිමාවගේ මේ වැඩේ හොඳයි. එහෙම තියෙනවනේ බං. නේ? මම සමහර ඒවාට කියන්නේ ජැක්සන් ඇන්තනි කරන ඔක්කොම හොඳයි නෙවෙයි. පොඩි කෑල්ලක් තියෙනවා හොඳ. ඒක මම ගන්නවා. ඒක ඉගෙන ගන්න පුළුවන්. මේ සිරිමාවගෙන් ගන්න තියෙන කෑල්ලක්. මම මේ රටේ නායකයා නම් මම ගන්න කෑල්ල. අඩෝ. ජාතිය මතන වෙලාවේ පරිස්සමෙන් අහගෙන. දැන් ලිබියාවේ හිටියා ගඩාපි.
ඒකාධිපතියා හමුදා නායකයා මට සිරි. ගඩාපි ගුවන් ඒ නමම තියෙනවනේ නිකන්. සිරිමටත් කි සිරිමාව ගඩාපි වෙනවා කියලා මෙහෙන් පින්තූරේ හිමක් ගහුවේ කාලේ. ගඩාපි මාර නායකයෙක් ලෝකෙ හිටපු. සදාම් හුසේන් වගේ බල දන්න කාලේ හිටපු. නොබෙල් ජාතික සම්මේලනයට එන්න කලින් සිරිමා බණ්ඩාරනායක අගමැති කාලේ නොබෙල් ජාතික රටවල් විශාල 100කට වැඩිය රාජ්‍ය නායකයෝ ලංකාවට ආව 1975 මම හිතන්නේ. නොබෙල් ජාතීන්ගේ සමුළුව 1975 විතර. ලිබියාවේ ගඩාපි ලංකාවට එන්න ඉස්සල්ලා ලිබියානු ගුවන් යානයක් ආවලු කටුනායක ගුවන් තොටුපළට මේ අත කතාවක්. ගුවන් යානයක්. යුද හමුදාවේ උන් 100 ගාණක් යුනිෆෝම් එක වෙපන්ස් එක දඩ බඩ ගාලා බහැලා කටුනායක පිරලා ඉන්නවලු මල්ල කෙලියයිනේ. මෙතන එකපාරම විසුවලි දැන් ඌ ගැනත් විශ්වාසයක් නැහැනේ බං මේ ගඩාපිය ගැන ලිබියාවේ. ඒකාධිපතිය මොනමක් ගුවන් යානයක් බැස්සා. ගඩාපිය එන්නේ හෙට. නොජාතික සම්මේලනය වල කොහොමද? රාජ්‍ය නායකයෝ ඔක්කොම මරන්න ආවද කවුද දන්නේ? නිකන්. ආවම මැකී රත්වත්ත කියලා එක්කෙනෙක්. මැකී රත්වත්ත කියලා කියන්නේ අපි සිරිමා බණ්ඩාරනායකගේ මල්ලි. එයා කෝල් එකක් දීලා කෝල් සිරිමා බණ්ඩාරනායකට අක්කනේ මෙහෙම ගුවන් තොටුපළට ලිබියානු ගුවන් යානයක් ඇවිල්ලා බාලා තියෙනවා. ඒකේ විශාල පිරිසක් ඇවිල්ලා යුනිෆෝම් එක කටුනායක බහිනවා. එතකොට සිරිමා බණ්ඩාරනායක ලන්ච් එක ගන්නවලු යුගෝස්ලෝවියාවේ නායකයා මාෂල් ටිටෝ එක්ක ලංකාවේ. මොකද එතකොට මාෂල් ටිටෝ ලංකාවට ඇවිල්ලා කොහොමද සිරිමාගේ පව එක? මේව ලන්ච් එක ගන්නවා කාත් එක්කද? යුගෝස්ලෝවියාවේ මාෂල් ටිටෝ එක්ක සිරිමා බණ්ඩාරනායක. එයාට කෝල් එකකින් එනවා මෙන්න කටුනායකට ලිබියාවෙන් ගඩාපිගේ රටෙන් විශාල යුද සේනාවක් ඇවිල්ලා ගුවන් යානයකින් බහිනවා. ඔබ නිකන් හිටපන්. ඕවායේ කෝල් එකක් ආවොත් එimhe අර කළුතර රත්තරන් වාගේ එක්කෙනෙකුට අර නැවේ සෙල්සියස් කිව්ව එක්කෙනාට. ඕවායේ කෝල් එකක් ආවොත් එහෙම නාවල පිටියේ කවුද? මොන ආනන්දද බං? අර කොම්පෝස් කතාව කිය කවුද? නාවල පිටියේ മന്ത്രി කෙනෙක් ඉන්නේ. මහින්දානන්ද අලුත්ගමගේට. ඕවායේ කෝල් එකක් ආවොත් ජොන්ස්ටන්ට. ඕවායේ කෝල් එකක් ආවොත් සිසිර ජයකොඩිට අර පැණිමුට්ටිය ගඟේ ගියා එක්කෙනාට. පවිත්‍රට පර්සනැලිටි. කාත් එක්ක ලන්ච් එක ගන්නවද? ටිටෝ එක්ක ලන්ච් එක ගන්නවා. කෝල් එකක් එන වෙලාවේ මොකක් කියලාද? ගඩාෆිගේ ලිබියාවේ හමුදාවක් ඇවිල්ලා කටුනායක බහිනවා ගුවන් යානෙත් එක්ක. කෝල් එක දෙන්නේ කවුද? සිරිමාවගේ මල්ලි. කවුද? මැකී රත්වත්ති. උඹලා කියන්නේ සිරිමාව මොකක් කියන්නේද? වේවුලලා බය වෙලා මේ බලවත් පිරිස ආවහම සිරිමාව කිව්වලු ඒ පිරිස ඒ ෆ්ලයිට් එකේම ආපහු යවන්න. යවුවා. කටුනායක ගුවන් තොටුපළට මෙහාට එන්න හම්බුන්නේ නැහැ. සිරිමාවට පව එක කොහෙන්ද? ලංකාවේ පර්සනැලිටි තියන් හිටියා ගෑණි ජාත්‍යන්තරව. ඇමරිකාවත් යාළුයි, චීනෙත් යාළුයි. ඉන්දිරා ගාන්ධීත් යාළුයි. ඉන්දිරා ගාන්ධීගේ පුතා රජීව් ගාන්ධීත් එක්ක තමයි සිරිමාවගේ පුතා අනුර බණ්ඩාරනායක ඇට බෝල ගහන්නේ බර්ත්ඩේ එකට. යාළුවෝ වගේ පර්සනැලිටි. හරි. අපි බංගලාදේශයෙන් අයිර්ලන්ත තැනට වැටුණා කියන එක ගැන මම මේ කියන්නේ. පර්සනැලිටි කියලා වෙලා. සිරිමාව කෝවා ආපහු යවන්න. යවුවා පහුවදා ගඩාපි ආවා සමුළුවට. මුණ මෙච්චර ඇතිලු. ලෝකේ මහා පොරගේ මුණ මෙච්චර ඇතිලු. ඇයි ගඩාපිට මුකුත් කරගන්න බැරි? මොනවා කරන්නද බං? ලෝකේ නායකයෝ 150ක් විතර කාත් එක්කද? සිරිමාවොත් එක්ක. ඇමරිකාව සිරිමාවොත් එක්ක. චීනි සිරිමාවොත් එක්ක. ඉන්දියාව සිරිමාවොත් එක්ක. ගඩාපි පක් ගහන්න. හරිද? බල්ලා වෙලා ගියාලු. රටේ පර්සනැලිටි කියලා කැලලක් තියෙනවා. මම මේ මතක් කරේ සිරිමාවගේ නිසා මට පෞද්ගලිකව හිතනවා මේ වෙනකොට ලංකාවේ පර්සනැලිටිට කියලා වෙලා තියෙනවා. ඒකට ඕන තරම් උදාහරණ ඕගොල්ලෝ හොයාගන්න ඕනි. ඒ නිසා මේ වෙලාවේ රටේ නායකයා විසින් විදිහට මට සිද්ධ වෙනවා මේ රටේ පර්සනැලිටිය නැවත ගොඩනගන්න. ඒ පෞරුෂය හදා ගන්න ඕනි. ඒ පෞරුෂය හදා ගැනීමම තමයි මම හිතනවා ජාතික ආරක්ෂාව කියලා කියන්නේ කියලා. පර්සනැලිටිය අත තියන්න එපා. මගේ පර්සනැලිටිය තයන්ගේ
ජාතික ආරක්ෂාව කියන්නේ. මගේ පර්සනලිටිය තියාගන්න තාක්කල් මට අත තියන්න බෑ. ඒක ආරක්ෂාවයි. ඒක තමයි ජාති ආරක්ෂාව. ඒ කියන්නේ ලංකාව කියන්නේ මේ දේහය ආරක්ෂා කරන්න අපි ඉස්සල්ලාම මම හිතනවා පර්සනලිටි වැටෙමින් තියෙනවා කියලා ලෝකේ. ඒ නිසා ඔය GST plus වාගේ වචන ආනයන අපනයන ගැන විදේශ විනිමය ගැන කාරණා ඔක්කොම මෙතන මේ කෙලවෙලා තියෙන්නේ පර්සනලිටිය කියන කාරණාව කියන. ඒක එකක්. මම ඒ ටික කිව්වේ මගේ රට ගැන. මගේ රටේ තත්ත්වය ගැන ලෝකයේ හිතන විදිහ ගැන. මගේ රට ගැන මම ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනි රට ගැන පම්පෝරි ගහන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ රටේ නායකයාට රට තියෙන තත්ත්වය පිළිබඳව නිශ්චිත අවබෝධයක් තියෙන්න ඕනේ. මගේ රට මෙන්න මෙහෙම එකක් කියලා ඉවරලා. එතකොට ඒ ඇත්ත මිනිස්සුන්ට කිව්වහම මිනිස්සුන්ට ඒක තේරෙන්න පටන් ගන්නවා. අඩු අපේ රටට එහෙම වෙන්න දෙන්න බෑ වා එකක් කියනවා එතකොට. ඒතර බොරුවට අර ජාතික ආරක්ෂා පම්පෝරි ගහලා වැඩක් නෑ. මේ පෘථිවිය ඇතුලේ ඉන්දියාවට අපිට පාන් දාලා යන්න පුළුවන් පරිපුත් එක්ක වගේ තැනක අපි ඉන්නේ. ඒ නිසා අපේ පර්සනැලිටි අපි බංගලාදේශයේ ණය ගන්න තැනක ඉන්නේ. හරිද? අපේ ආනයන අපනයන සම්බන්ධව GST plus සම්බන්ධව. හරිද? ජිනීවා වල මානව හිමිකම් දේවල් සම්බන්ධව අපි සම්බන්ධ. ඒතර ලෝකේ අපි පොඩි හුදකලා වෙච්ච තැනකට තල්ලු වෙමින් ඉන්නවා කියලා ඉවරලා මට නිකන් පේනවා. දැන් ඔන්න ලෝකෙන් මං එනවා ලංකාව කියන කෑල්ලට. එතෙන්ට ආවහම අපිට අර්බුද ගොඩාක් තියෙනවා. චූටි අර්බුදනේ ගන්නෙ. නේ? පාරේ මෙහෙම තිබුණා, පාන් ගණන් ගියා, කහ කුඩු ගණන්, මෙතන මෙන්න ඔන්න පස්සට බස් එකක් පිටිලා වයි කෑල්ලේ මම මේ කියන්නේ. රටක් විදිහට ගත්තම එක අපි ලොකු ආර්ථික අර්බුදයක ඉන්නවා. අනිත් ඔක්කොම තියෙන ආර්ථික අර්බුදේ යට. ආර්ථික අර්බුදයක් තිබුණාම ආහාර අර්බුදයක් ඒ යට තියෙනවා. ආර්ථික අර්බුදයක් තිබුණාම අපිට සෞඛ්‍ය අර්බුදයක් තියෙනවා. ආර්ථික අර්බුදේ යට ඉන්නකොට අපිට අධ්‍යාපන අර්බුදයක් තියෙනවා. තේරෙන්නේ නැහැ නේ කොහොමද? බිලියන් 18යි බිලියන් 35යි බිලියන් මෙච්චර අපි ලබන වර්ෂෙක තේරෙන්නේ නැහැ නේ. දැන් මේක මට තේරෙන්නේ නැත්තම් මං කොහොමද උඹට මේක තේරෙන්න කියන්නේ? මොනවද මේ නෑ කියන්නේ? මේ නෑ කියන්නේ විදේශ විනිමයලු. විදේශ විනිමය කියන එක හතරේ සරලවම තේරුම් කරන්න කොහොමද? රට සල්ලි නෑ කියන එක. ලේසිනේ. දැන් අපිට මොනවද නැත්තේ කියන්නකෝ. ඔන්න විදේශ විනිමය නෑ ඔය බිලියන් ට්‍රිලියන් වලින් කියන්නේ මොනව නෑ කියන එකද? රට සල්ලි නෑ කියන එක. නෑ කිව්වට නැත්තෙමත් නෑ ටිකක් තියෙනවා. ඒක ප්‍රමාණවත්ව මදි. ඒ නිසා අපිට මොන වගේ ඉන්න විදිහක් නැද්ද? අපිට බන් රසායනික පොහොර ගේන්න විදියක් නෑ. ඇයි ඒ? සල්ලි නෑ. ඒ කියන්නේ විදේශ විනිමය නෑ. උත්තරය කොම්පෝස්ට් වලට යන එකද කියන එක වෙනම නිකන් කතා කරමු ඈ. එතකොට ඕක යන්තම් හරි තේරෙනවනේ බන්දුල ගුණවර්ධන සර්ට. එකෝන් ඉගෙනවනේ කාලයක්. මගේත් ගුරුවරයා. බන්දුල සර් තේරෙනවනේ. බොලින් ජීස්මාන්ත කොහෙද බන්දුල සර් කියනවා අපේ රටේ ක්ෂණික ආහාර හිඟයක් එනවා ළඟයි බඩු කියලා ඉවරලා. බන්දුලට යන්තම් තේරෙනවා ජනාධිපතිවරයාට වැඩිය. ළඟයි බඩු කියලා කියනවා. ආහාර හිඟයක් එනවා කියලා කියනවා. ඒ කියන්නේ අර විදේශ විනිමය නෑ කියන එකේ රට සල්ලි නෑ කියන එකේ ආහාර හිඟයක් එනවා කියන එකේ සම්බන්ධයක් තියෙනවා. අපිට බං ඕන ලබ්බක් ගෙන්න ගන්න පුළුවන් මොනවද තිබ්බනන්ද? ආයේ චීනෙන් ආධාර ඉල්ලෙන්න ඕනේ නැහැ. අපිට රට සල්ලි තිබුණා නම්. මම මේ රට සල්ලි කියන්නේ. ඒ විදේශ විනිමය තිබුණා නම් එහෙම අපිට යුරෝපේ ගහන එක ගේන්න පුළුවන්. අපි මොකද්ද නේද කරේ? මේ රට සල්ලි අපිට එවන මැද පෙරදෙග ගෑනුන්ට වෛශ්‍යාව කියලා වහල්ලු කියලා බැන්නේ අපේ රටේ ඇමතිවරුම තමයි. මැද පෙරදිග අම්මලා ටික ගිහිල්ලා රට සල්ලි වන ප්‍රමාණය පුතා වැඩි තේ පොල් රබර් වලින් ලංකාවට එන විදේශ විනිමයට වැඩිය. විදේශ විනිමය කියන්නේ මොකද්ද? රට සල්ලි ප්‍රමාණය. ඒතර තේ පොල් රබර් අපේ ප්‍රධාන මොන ද්‍රව්‍ය වශයෙන්ද තිබුණේ? කොහෙද යවනවද ගෙන්න ගන්නවද? ආනයනද අපනයනද? අපනයන කරනවා. අපි එක්ස්පෝර්ට් නේ. ඒතර තේ පොල් රබර් එක්ස්පෝර්ට් කරාම තේරෙන්න කියමු බං. ඔය තේයි පොළුයි රබරුයි පිටරට යවුවහම අපිට හම්බ වෙනවනේ ඩොලර් හරි යුරෝ හරි ඉන්දියන් රුපීස් හරි පවුන්ස් හරි හම්බ වෙනවනේ. ඒවා රට සල්ලිනේ. ඒකට කිව්ව විදේශ විනිමය. හරිනේ. ඒ විදේශ විනිමය ප්‍රමාණය දැන් තේ පොල් රබර් වලින් ගේන ප්‍රමාණයට වැඩිය මැද පෙරදිග ගිහිල්ලා අර ලංකාවේ අම්මලා ගේන ප්‍රමාණය වැඩි.
මේ අම්මලට දන ගහලා වඳින්න එපායකෝ එයාපෝට් එකකින් එද්දි. ඇත්තරම රටට විදේශ ඒගොල්ලෝ අන්න ඒ සල්ලි ටික තමයි මදි කියන්නේ. නේ මේගොල්ලෝ ගැන හෙව්වද? මේගොල්ලෝ ගැන හිතුවද? ඒගොල්ලන්ගේ සෞඛ්‍ය හිතුවද? ඒගොල්ලෝ එහෙ ඉද්දි විදේශිමනේ එනවනම් රට්ට වකීමත් වෙනවා මෙහෙ ඉන්න උන්ගේ දරුවෝ බලා ගන්න. තාත්තා බලා ගන්න. අම්මා බලා ගන්න. රට වෙන බලා ගන්නවද එහෙම? ඒ නිසා අපිට මේ විදේශ විනිමය ටිකක් අඩුයි. පාඩම් පැහැදිලිද? එකොන් වල සරල පාඩමක්. නිකන් අහන් බලන්න. තේපොල් රබර් පිටරට යවනවට කියනවා මොනව කරනවද? ආනයනය කරනවා. එතකොට හම්බ වෙන අපිට සල්ලි. ඒ හම්බ වෙච්ච සල්ලි ප්‍රමාණය තමයි ඉස්සර කිව්වේ ලංකාවේ ලොකුම විදේශ විනිමය කියලා. ඊට වැඩි මැද පෙරදිග ගිහිල්ලා ඉන්න ගෘහ සේවකවරු කවුරු හරි අය වෙන මුදල් ප්‍රමාණය. ඒතකොට ඒවත් රට සල්ලිනේ. ඒතකොට අපිට මෙන්න මේක තමයි නෑ කියන්නේ. ඔකට නමක් කියනවා මොනව නෑ කියලාද? විදේශ විනිමය නෑලු. රට සල්ලි නෑ. දැන් ඒ අට අපිට හම්බ වෙනවනේ ආහාර අර්බුදය, අධ්‍යාපන අර්බුදය, ඉන්ටර්නෙට් ඔහොම කියලා. දැන් මේක දැන් ඒ හින්දා තමයි බං ඔය රසායන පොර ගේන්න බැරි, වල්නාශක ගේන්න බැරි. හරිද? එතකොට ප්‍රධාන කාරණාව තියෙන්නේ ආහාර අර්බුදය ආපු ගමන් මං කියන්නේ මෙතන දෙනවා කුණු වෙච්ච ගස් ලැබු ගෙඩියක්. හරිද? මේකේ පොත්ත ගහලා කනවා. මදිනුත් මේ පොත්තත් කනවා. කතන්දර දෙකක් නෑ. ඇයි බොරු හීනනේ බම් මේ වස විස නැ. අපි කැමති මෙන්න සැලියුට් එකේක හොඳයි. එතකන් කන්න ඕනි මේ මෙච්චර කල් කෑවා වගේ. හරිද? පොඩි රසායන පොහොර දාන්න තුන් හදන්න පුළුවන් නම් හොඳයි. පොඩි කාලයක් ඕනි කොම්පෝස්ට් එක හදාගන්න. මේ රට ඇතුලේ. රයිට් කොහොම හරි එහෙම කෑල්ල පැත්තක තියමුකෝ. දැන් මගේ ඇත්ත අදහස තමයි රසකාරකවත් වසවිස ගැනවත් හිතන්නේ නැහැ මිනිසුන්ට මොකක් ආවම. කුසගින්න ආවම. විශාල කුසගින්නක් තියෙනවා කියන එක පැහැදිලි. මං අත්දැකීම් දෙක තුනක් කියනවා. පාලකයෝ ගැනද රටේ මට හම්බ වෙන මිනිස්සු ගැනද? මට හම්බ වෙන මිනිස්සු ගැන. මේ ප්‍රෝග්‍රෑම් එක බලන ඕගොල්ලෝ දැන් බල දෙන්න. ඕගලන්ට හම්බ වෙන මිනිස්සු ගැන කියන්න. මෙන්න මට එකක් කියන්නම් මම. එක්කෙනෙක් කිව්වා මේ අර සාම්ප්‍රදායිකව සිගමඤ්ඤද්ද මිනිස්සු නෙවෙයි. මේ රටේ ඩීසන්ට් පිටේ හිටපු අය. තමන් හම්බ කරලා කාලා හිටපු අය. හොඳට ඇඳ අය. තමන්ට ගෙයක් දොරක් හදාගත්ත අය. පර්සනැලිටියක් තිබ්බ අය. මේ හිඟා කාපු මිනිස්සු නෙමෙයි. මුන් ටිකක් පර්සනැලිටි මිනිස්සු. ඩීසන්ට් මිනිස්සු. උන් තමයි මේ රටේ මහජනතාව. මේ වෙලාවේ නට්ටම් වෙලා ඉන්නේ මහජනතාව. අර ඩීසන්ට් මිනිස්සු ටික. කාටවත් අතපාපු නැති උන්. පර්සනැලිටියක් තියන් හිටපු උන්. නේ මුන්ට කියනවා මට්ටම් කරේ නට්ටම් කරලා දැම්ම මට්ටම් වෙලා ඉන්නේ. අන්න ඒ මිනිස්සු තමයි මහජනතාව වැඩි ප්‍රමාණයක් හිටියේ. උන්ට වැඩක් තිබුණ නැහැ බං අතර මොන ආණ්ඩු වෙනවද කියලා. උන් කිව්වේ අපි හම්බ කරොත් අපි කනවා කියලා උන් කියන්නේ මහජනතාව. ටිකක් ඩීසන්ට් මිනිස්සු හිටියා. මෙන්න මේ ඩීසන්ට් මිනිස්සු මේ රටේ සෑහෙන ප්‍රමාණයක් හිඟමනේට වැටලා ඉන්නවා. ඔන්න රටේ අත්ත ප්‍රමාණය. ඩීසන්ට් මිනිස්සු. ඉරස් කැමති නේද නිකන් කාටවත් අතපාන්න නැතුන් හම්බ වෙන පඩියකින් ඉන්න පුළුවන් නම් හොඳයිනේ. ඒක ඩීසන්ට් නේ. කෙලවෙනවා පුතේ. මැසේජ් ගහනවා, ඉන්බොක්ස් එවනවා, 5000ක් දියන් කියනවා, රට ඉන්න එකෙන්ගෙන් අහලා බලන්න. ඩීසන්ට් මිනිස්සු. අතරමඟදී හම්බ වෙනවා ලස්සනට ඇඳගත්ත පිරිමි. පිළිකාවක් ලයිෆ්ට කරන්න දෙයක් නැහැ. කීයක් හරි දෙන්න බැරිද කියලා අහනවා. හරිද? ඈත පළාත් වල උන්. ගෙවල් වල සෞඛ්‍ය, ඒකට කියනවා මානසික සෞඛ්‍ය කියලා. අම්මලාගේ තාත්තලාගේ කොල්ලෝ කෙල්ලන්ගේ බං පුදුමයි ඉන්නවා. ડિප්‍රෙෂන් හැදිලා. සූසයිඩ් කරගන්න ඔන්න වෙන්න මම බැන්නේ දවසක් හයිය වෙලා හිටපියව කියලා තොපිට. නැත්තම් තෝ වාගේ උන් මැරෙන්න ඉඩ තියෙනවා. දැන් තොට කීයටවත් මැරෙන්න බෑ. ඇයි? මං තොට කියලා තියෙන්නේ. හයිය වෙලා හිටපිය කියලා. එහෙම අය ඉන්නවන් රට ඇතුලේ. කෝල් කරලා අහන්නේ මිනිස්සු නැද්ද ඕගොල්ලන්ට කොච්චර ඉන්නවද? මචං මොකද කරන්නේ ගෙදර ඇතුලේ හිර වෙලා මචං එළියට එන්නත් බෑ මචං මුකුත් බෑ මචං. මෙතන වුණා. දැන් ගියා මේ අපි වීඩියෝ කරනකොට. ඇම්බියුලන්ස් එකක් විතරයි මේ යන සද්ද ඇහින්නේ. සද්ද ඇහුණත් බය. සද්ද ඇහුණත් බය හිතෙනවා. නේ? ඉස්සර මෙතන ඇහුණා අර බෝගහ ළඟ භක්ති ගීතරා මේවා. නෑ හිටගෙන ඇම්බියුලන්ස් එකක් යනවා. මේ පැත්තේ නවලෝකේ පැත්තට යනවා. මේ පැත්තෙන් ජයවර්ධනපුරයට යනවා. මෙන් පිළිකාරෝහලට යනවා. මෙන් ඇම්බියුලන්ස් යන පටන් අරගෙන. හරි. පොඩි තුන්බිය වායි ගතියක් තියෙනව නේද නිකන්. මොකද්ද තුන්බිය කියන්නේ? රෝග බිය. කොරෝනාත් එක්ක ඇවිල්ලාද?
ඒ යට තව ඩයබටික් හැදිච්චා, පිළිකා හැදිච්චා, වක්ගොඩ නරක් වෙච්චා ඔක්කොම තියෙනවා ඒකට. රෝබිය හොඳටම තියෙනවා. නම්බර් 1 රෝබිය හරි. දෙවෙනි බිය මරණ බිය. ඇවිල්ලාද නැද්ද? තව එකයි ඕනි මොකද්ද? ඇවිල්ලා. අමනුස්ස බිය තාම එමින් තියෙනවා. මරණ බිය වැඩි වෙගෙන යද්දී මරණ බිය වැඩි වීගෙන යනවා. හරිනේ? දුර්භික්ෂය ඇවිල්ලා. කුසගින් ආහාර හිඟය ඇවිල්ලා. රෝග බිය ඇවිල්ලා. අමනුෂ්‍ය බිය ඊළඟ අමනුස්ස බිය එමින් තියෙනවා. මං කියනවා මිත්‍රවරුනි ලෝකෙන් කොන් වෙච්ච ලෝකේ සලකා බලන්නේ නැති බංගලාදේශීමුත් ණය ගන්න දිගු කාලයක් තිස්සේ රටට අරගත්ත පෞරුෂය බිඳගත්ත පර්සනලිටියක් නැති ඒ රටේ තමයි ඔබත් මාත් දෙගොල්ලම ජීවත් වෙන්නේ. ඒ රටේ විශාල අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදයට අපි කියනවා රට සල්ලි අපිට අඩු අර්බුදයක්. ඒ නිසා අපේ ආර්ථික අර්බුදයට අර කිසි අර්බුදයකට අපිට ඇත්ත උත්තර හොයන්න විදිහක් නැහැ. දැන් මම මේක තේරුම් කරනවා. කරන්න බැරි ඇයි? මට කියපන්කෝ. හරිද? මම රටේ නායකයා නම් අධ්‍යාපන ප්‍රශ්නෙට හොයන කෙටි කාලන උත්තරේ මොකක්ද දන්නවද? විදුලි සංදේශන නියාමන කොමිසමක් තියෙනවා. තියෙනවද? ඔව්. නෙළුම් කුළුණක් හැදුවා. ඒක හැදුවෙත් ඒකේ ඵලදායී කාරණා සඳහා තමයි. තියෙනවද? ඔව්. ඊට පස්සේ විදුලි සංදේශන නියාමනය සම්බන්ධව ඩිජිටල් කාරණා සම්බන්ධව ඇමතිවරයෙක් ඉන්නවාද? ඉන්නවා. පළවෙනි තීරණය මාසයක් ඇතුළත මොබිටෙල් සහ ඩයලොග් සමාගම් ඉන්ටර්නෙට් පහසුකම් සහිතව ලංකාව දැලකින් ආවරණය කරන්න ඕන. එහෙම නැත්නම් ওই සමාගම් දෙක සෙල්ලම් කරන්න එපා. හරිද? එතනදි මම ඒකාධිපතියා නොකිව්වා කියන්න එපා. මාසයක් දෙන්නම්. කන් ටික ගහපල්ලා. ආවරණය කරන්න ඕනේ. මොකද තොපි සමාගම් දෙක තරම් මේ රටේ මිනිසුන්ගේ විනෝදය, අවශ්‍යතාවය, sannivedanaය, හුදකලාව සූරාකාපු සමාගම් දෙකක් මේ ලංකා ඉතිහාසයේ නැහැ. වැඩිම සූරාකෑම කර මොන සමාගම් දෙකද? ඩයලොග් එකයි, මොබිටෙල් එකයි. මාසයක් ඇතුළත ලංකාවටම අධ්‍යාපන කාරණා සඳහා දැලක් කෙලන්න ඕනි. රට පුරාම ඒ දැලට ඔන්න ඔය ටික මම එකතු කරනවා. හරි. ඔන්න දේශපාලන තීරණය ගන්න. කවුරු වෙනුවෙන්ද? අර බහු ජනතාව වෙනුවෙන්. අරගෙන දැන් කෙලියන්නේ බං ආපහු. ඇයි? යකෝ දැන් ටැබ් ගේන්න ඕනි. ෆෝන් ගේන්න ඕනි. තව තියා මොනවද? රවුටර් ගේන්න ඕනි. මේ කරෙත් දක්වත් ලංකාවේ හදන්නේ නැහැ. දැන් මොනවද ඕනි? අන්න දැන් විදේශ විනිමය ඕන. එතකොට ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ නිසා මේ සල්ලි තිබුණොත් තමයි අපිට ආර්ථික ගේන්න පුළුවන්. ඒ නිසා මම මගේ රටේ නායකයා නම් මගේ රටේ මිනිසුන්ට කියන්නේ මගෙත් එක්ක ආණ්ඩුපත් කරපු කිසි മന്ത്രിවරයෙක් මේ වෙලාවේ වාහන ඉල්ලන්නේ නැහැ. ඒකට අර විදේශ විනිමය යනවා. රට සල්ලි යනවා. හරිනේ? මගේ ඇමති මණ්ඩලයේ කිසි කෙනෙක් මේ වෙද්දී වාහනයක් ඉල්ලන්නේ නැහැ. ඒ ගැන මම වුන්ට ගරු කරනවා. මට වගේම වුන්ටත් මේ රටේ ප්‍රශ්නේ තේරෙනවා රට සල්ලි නැහැ කියලා. ඉල්ලන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. වුන්ට අවශ්‍ය තරම් වාහන අපේ රටේ තියෙනවා. අමාත්‍යාංශ තියෙනවා සමහර ඒවා වාහන 70ක් විතර තියෙනවා. පාවිච්චි කරන්නේ නැති වාහන තෝන් තරම් තියෙනවා. බොරුවට මිනිස්සුන්ට පේන්න මෝටර් සයිකලේ ලෑන්ඩ් මාස්ටරේ යන්න එපා කියලා මං විපක්ෂයට කියනවා. මොකද මගේ ආණ්ඩුවේ අයත් එහෙම යන්නේ නැහැ. ඔවුන් ඔක්කොම වාහන ප්‍රතික්ෂේප කරා. ඒ නිසා මම කියනවා මගේ විපක්ෂයටත් මගේ රටේ ඒ අයත් මේ රටේ අය මම ඒගොල්ලන්ගේත් නායකයා. ඕගොල්ලොත් අර වාහන ඉල්ලීම ගැන තිබිච්ච කැතා අදහස අයින් කරගන්න රට සල්ලි නැහැ. විදේශ විනිමය නැහැ. ඔයවල ගේන්න හදන්නට මැද පෙරදිග අම්මලා උපේන සල්ලි වලින් තමයි තොපිට ඔය වාහනේ ගේන්නේ. ඒකයි අපි කියන්නේ තොපි වාහන ගන්න යකෝ අපේ බදු වලින් කියලා කියන්නේ ඒකයි.
ඒ නිසා මගේ ඇමතිවරු එහෙම ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ කැමැත්තෙන් ඉන්නවා ඒ වාහනවල යන්න. අනිත් එක ඉතින් මේ මම විහිළුවක් කරනවා දැන් මගේ ප්‍රකාශය ඇස්සී. අනිත් එක ඉතින් කොරන්ටයින් කාලේ මේ සංචාරණ සීමා දාලා තියෙද්දි කොහේ යන්නද ඇමතිවරු? ඒගොල්ලොත් ආස ඇති පිරිවරාගෙන ගාඩ් එක පිටින් හෝන් ගගහා ට්‍රැෆික් එකේ පේම් ගාලා කියන්න. ඇම්බියුලන්ස් එකක් වගේ මලමිනියක යනවා වගේ මල ගෙදර යනවා වගේ යන්න. කොහේ යන්නද? ඒ නිසා ඒගොල්ලන්ට වාහන ගොඩක් ඕන නැහැ. දෙක දැන් මතක් වුණේ කියද්දි ලංකාවේ පොලිසියෙන් 50%කට වැඩිය සේවය කරන් ප්‍රභූ ආරක්ෂකයන්ගේ නේ. අනේ ඒගොල්ලෝ ප්‍රභූන්ද කියලා තමුන්නාන්සලට හිතෙනවා ඇති. ඒගොල්ලන්ගේ මොන මගුලක් ආරක්ෂා කරන්නද? මගේ රටේ මිනිස්සු මං ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා ප්‍රභූ ආරක්ෂකයන්ගේ ඒ 50%ක් විතර පොලිස් නිලධාරියන් මං නිදහස් කරලා මහජන සේවයට දානවා. ඒගොල්ලෝ වාහන ඉල්ලන්නේ නැහැ. ඒක මං මගේ රටවැසියන්ගෙන් ඉල්ලා සිටනවා මෙච්චර මේ කාරණාව තේරෙන වෙලාවේ සමහර ආර්ථික විද්‍යා ගුරුවරු අර වියත් මගේ ආවේ. ඒගොල්ලන්ට විදේශ විනිමය නිසා රටසල්ලි ප්‍රශ්නය තේරෙනවා ඇති. තවදුරටත් ඒගොල්ලෝ වාහන ඉල්ලනවා නම් ඒ වාගේ වාහන මේ වාගේ අර්බුදයක් වෙලාවේ ගන්නවා නම් මම යෝජනා කරනවා ගමට ආවහම සරමුස්සලා පුකට චූටි සිප්පලකින් ගහන්න කියලා වියත් මගේ වාසු කියලා. වාසුට අර වචනේ දාගෙන. දැන් මං කිව්වේ මේ වාගේ වෙලාවක අර අපතේ යවන්න හොඳ නැහැ කියන එක මම මේ තේරුම් කරේ. පැහැදිලිද? අපි ළඟ තියෙන කුඩා විදේශ විනිමය ටික මේ වෙලාවේ ඇත්තටම කරන්න ඕනි ප්‍රමුඛතා ලැයිස්තුවකට ගේන එක. ප්‍රමුඛතා ලැයිස්තුවකට ගේන්න ඕනි. ප්‍රමුඛතාවය අර මීහරක් වාගේ ඉන කාලකන්නින්ට වාහනේ ගන්න එක නෙවෙයි. එන්නත ගේන්න මේ සල්ලි දාන්න ඕන. පළවෙනි ලක්ෂ ගහපියුන් තාමත් ඉන්නවා මන් දන්නා තරමින්. දෙවෙනි එක ගහලා නැහැ. ඒක ගේන්න විදේශ විනිමය නැහැ. එහෙම රටක මේ වාහන ඉල්ලන කාලකන්ණි, පහසුකම් ඉල්ලන කාලකන්ණි, ප්‍රභූ ආරක්ෂකයෝ ඉල්ලන කාලකන්ණි. හරිද? විශාල කාර්යාල ඔෆිස් ඉල්ලන කාලකන්ණි. ඒගොල්ලෝ කියන්නේ සර් ජනතාවගේ සැප දුක් බලන්න දුර ගමන් යනවා. ජනතාවගේ සැප දුක් බලන්න මේ වෙලාවේ දුර ගමන් ඒකන් චරන් එපා ගෙදෙට්ට වෙලා හිටපියව. හරිද? තොපි වාගේ ගොඩාක් කිව්ව මේ රට පාලනය කරන්න ඕන නෑ. ඇමතිවරු 10 දෙනෙකුයි. හරිද? පළාත් සභාවණක් නෑ. නගර සභා ටික තියෙනවා. කලින් වගේ. ප්‍රාදේශ සභාවේ උන් ටික ඕනක් නෑ. ප්‍රාදේශීය ලේකම්වරයා ඉන්නවා. ග්‍රාම නිලධාරියා එක්ක ගමට සම්බන්ධතා තියෙනවා. ඇමතිවරු 10 දෙනයි. රට පාලනය කරන්න පුළුවන්. තොපි එහෙම වාහන වලින් සැපට ගිහිල්ලා පාලනය කරව මගුලක් නෑ. තොපි කරලා මොනවද තොපි කරලා තියෙන්නේ? එහෙම සේවය කළ මොනවද තියෙන්නේ? ටකරන් දීලා කියන්නේ තියෙනවා. ටකර මේලලා කැරට්ටලයක් දීලා තියෙනවා. සිල් රෙද්දක් දීලා තියෙනවා. කෙහෙල් ගෙඩිය ලකුණ ඒවා දීලා තියෙනවා. ඒ සේවය කරන්න ඕනේ. ඒවා කරන්න අර බවුබව්වුන්ට පුළුවන් තොපිට වඩා. හරි. ඒ නිසා ඒ ප්‍රමුඛතා ලැයිස්තුවක් හදන්න ඕන කමක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ විදේශීය මේ කාරණාව කියලා කියනවා මේ පැය 24ක්වත් ඇතුළත මේ කාරණාව කරන්න. හරිද? අර මොනවද අවලංගු කරන්න බැරිද මොකද්ද කියපන් අර එලිසිය ඕපන් කරලා නම්. ඒ නිසා ලංකාවේ ප්‍රතිචාර ප්‍රථම වතාවට එලිසිය ඕපන් කරපු නිසා බ්ලැක් ලිස්ට් වෙන නිසා ලංකා බැංකුව වාහන ටික අපි ගේනවා. මග එනවා. රයිට් ආපු දෙයක්. ඒවා එහෙම අර නැවේ වතුර විදලා හේදෙන්නේ එහෙම නෑ. හොඳේ පරිස්සමෙන් ඒවා එනවා. හරිද? අපට පස්සේ ඒ ටික වෙන්දේසි කරනවා ප්‍රසිද්ධිය ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට. ඒ සල්ලි ආයෙ කලෙක්ට් කරනවා. පැහැදිලිද? අපිට එපා. ඔය වාහන වලින් යන තොපිට නම් දෙවියෝ බුදුන් අදහනවා නම් තොපි අපි අදහන්නේ නැති උනාට තොපිට හරියන්න විදිහක් නෑ. දුර්භික්ෂයක් යකෝ රටේ රට ඇතුළේ කුණු වෙලා ජාතික ආරක්ෂාව නෙවෙයි බංග්ලාදේශයෙන් අය ගන්න තරම් පිරිහිලා ජිනීම මෙහෙම බලාගෙන ඉන්නවා මානව හිමිකම් එක්ක කෙලින්න හදන්නේ වාගේ වෙලාවි. හරිද? ඒ නිසා තමයි ඉතින් අපේ රටේ සමහර නිලධාරීන් කවුරු හරි දුමින්ද සිල්ලක් දානවා එළියට. හරිද? ලෝකයේ ඇතුළේ තියෙන පිළිගැනීම් වල විශාල කැලැල් ඇතිවීමෙන් තියෙන මේ ලංකාවේ ප්‍රශ්නයක් නෙවෙයි මම මේ කියන්නේ ලෝකෙන් කෙලවෙලා යනවා කියන්නේ. දැන් මේම තීරණ ගන්න හොඳ නැහැ කියන එකට මම පුංචි උදාහරණයක් කියන්නම්. ඇත්තටම තීරණ ගන්න ඕනේ කවුද අපේ රටේ ඕගොල්ලෝ කියන්නේ. දැන් මේ ආර්ථික අර්බුදයන්නේ තියෙන්නේ. ඒ නිසා මුලින්ම රැස් කරන්න ඕනේ මොන කමිටුවද? ආර්ථික විශේෂඥයෝ. හරිද? ප්‍රතිපත්ති සකස් කිරීමේ ශූර ක්‍රියාන්විත සහිත ශූරතාවයන් තියෙනවා. ආර්ථික විශේෂඥයෝ. මෙතෙන්ට නාත දෙවියෝ කැඳන්න හොඳ නෑ.
පැණිමුට්ටිය ගඟේ ගියා ගේන්න හොඳ නෑ. විශේෂඥයෝ ටික ආර්ථික සම්බන්ධයි. ඒගොල්ලෝ වහාම ප්‍රතිපත්තිමය තීරණත් එක්ක හදන්න ඕනේ වැඩපිළිවෙල මෙන්න නැත්තම් ගොඩේමක් නෑ. ඒ කියන එක අහන්න ඕන. යකෝ කෙලිය කියන්නේ අපි අහන්නේ අර ඉඩියමින් වගේ වනේ. ඒ මොකද්ද ඉඩියමින් වගේ වගේ? ඔන්න මම කියන්නම් ඈ. ඉඩියමින් කොහෙද හිටියේ? උගන්ඩාවේ. ඒක අධිපතියා. කඩුම කඩුවකින් නෙට් එකේ ගහලා බලන් ඉඩියමින් කියන්නේ. මිනිමස් කාපු එක කියලා. ඌ මිනිමස් කෑවේ විතරක් නෙවෙයි. උගේ මේ ඌ වයින් බොන මේ මග් එක දෙපැත්තේ මෙහෙම කප්ස් දෙකක් තියෙනවා. ඒක මිනි ඔලුවක්. මිනි ඔලුවේ ඇතුළ හාරලා තමයි තියෙන්නේ. ඒතර මේ මග් එකේ ඌ මෙහෙමලු බොන්නේ. ඌ මැරිච්චලා මට මතකයි නිවුස් එකක් ගියා. ඌගේ ඩීෆිෂර් එකේ අර මිනිසුන් කැවුත්ත කියන්නේ. මම දන්නේ ඒක සිංහලෙන් කියන්නේ අනිත් වචනේ සිංහලෙන් මම කියන්නේ කැවුත්ත කියලා හිතී. අක්මා හරි මොකක් කර වෙන්නේ නැති. ඒවා විශාල ප්‍රමාණයක් තුන ඩීෆිෂර් එකේ මිනිසුන්ගේ ඒවා. ඇයි රටේ ජනතාවගේ කැවුත්ත කාලා හිටපු එක කවුද? ඉඩියමින්. ඔන්න මම කතාවක් කියන අහන් ඉන්නේ. අපිට ඉඩියමින් වගේ පාලකයෝ නැහැ කියන කියන හදන්න. අසහනෙන් පෙළුනොත් එහෙම ඉඩියමින් වාගේ වෙනවා. ඇයි? සරස්වතිය නැහනේ. ඉඩියමින් සරස්වතිය තියෙන යා කොයි මිනිඔල්ලු වෙන්නේ. ඉඩියමින් එකපාරක් ඔන්න ඉඩියමින් කොහෙද හිටියේ? උගන්ඩාවේ. රැය එකපාරම ඉඩියමින් හීනයක් දකින්නවලු. උඹලට නිකන් හිතෙන්නේ නැද්ද නිකන් ඒකාධිපති පාලකයෙක්ගේ හීන මොන වගේද? දැන් උඹට එහෙමනම් නිකන් දැන් මට එහෙමනම් තරුණ කාලේ පෙන්නලා තියෙනවා නිකන් හින්දි නිඩියක් එක්ක සින්දුවක් කිය නිකන් හිමාලය උඩ නිකන් මෙහෙම සාරිය දාද්දි නිකන් මෙහෙම නිකන් පොඩි ඒවා නිකන් හොඳයි මට හීනෙන් පෙන්නලා තියෙන වැඩි හරියක් ආතල්නේ. අර වාගේ කුරුරියෙකුට නිකන් මිනි ඔලුවක වයින් බීලා මිනිසුන් කැවුත්ත කාලා බුදිය ගන්න හේකොට මොන වාගේ හීන පේනවද අම්මට උඩු. අමුතු හීන පේනවදනේ. මු එකපාරම හීනෙන් දකින්නවලු. ඉන්දියාවේ උගන්ඩාවේ හිටියා සීවස් ගණනාවක් තිස්සේ වෙළඳාමේ නියැලෙන ආර්ථික බලය අල්ලන් හිටපු ඉන්දියානුවෝ හිටියේ. සංක්‍රමණය වෙලා නෙමෙයි දිගු කාලයක් තිස්සේ උගන්ඩාවේ. කවුද හිටියේ ඉන්දියානුවෝ? ඉඩියමින් හීනෙන් දකින්නවලු ඉන්දියානුවෝ උගන්ඩාව අල්ලනවා. ඒක අද කොහොම වෙන්නේ නැද්ද? හීනෙන් දැක්කා දැන්ට ඇත්තටමත් ඉන්දියානුවෝ ඉන්නවනේ උගන්ඩාවේ. උගන්ඩාව අල්ලනවා. ඉඩියමින් හීනෙන් දකින්නවා. මූ පහෝදාම කරන්නේ මොකක්ද දන්නවද? ඉන්දියාවේ සියලු ව්‍යාපාර වහන්න තොපි කුමන්ත්‍රණය කරලා තියෙන උගන්ඩාවට විරුද්ධව පළයව යන්න කියලා එළවනවා. පිස්සු අදහස්නේ. ඔය නාතපේනේ උන්ටත් තියෙන එහෙම ඒවානේ බං. කැලණිය ඩෝන් ගන්න එහෙම ඒවානේ මේ දැන් උඹලට වෙන්නේත් මොකක්ද දන්නවද මේ වගේ කතා කියද්දි? ඉඩියමින්ගේ කතාව නම් ඇත්ත. හැබැයි ලංකාවේ කැලණියේ ඩෝන් ගෑව එක මතක නෑ. නයා ඉන්නේ මානසික විකාරනේ. කොකාකෝලා බෝතලයක ඉන්නේ. ඒ කියන්නේ මේ අපි කියන්නේ පිස්සු තුනේ. පිස්සුනේ බං. රැට හීනෙන් දකින්නේවනේ. ඩෝන් ගානෝ, ධාතු ගේනෝ, නයා පේනෝ. හරිද? නාත එනවා. ඉඩියමින්ටර පේනවා. ඔක්කොම ඉන්දියන් කාර්යලවනෝ. හොඳ වෙලාවට ඒ ඉන්දියන් කාර්යෝ ටික මහා බ්‍රිතාන්‍යය බාර ගන්නවා ඒ වෙලාවේ. ඒකත් ටැක්ටික් එකක්. ඇයි දන්නවද? බ්‍රිතාන්‍ය ආර්ථිකය ඉතාම ඉහළ නැග්ගලු මුන් ටික බාර ගත්තට පස්සේ. ඇයි යකෝ උගන්ඩාව හොඳ ව්‍යාපාරියෝ ටිකනේ බ්‍රිතාන්‍ය ගන්නේ. හරි. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ මේ ඒ වාගේ හීනත් එක්ක වැඩ කරන්න හොඳ නෑ කියලා. ඇත්ත මොකක්ද මේ රට ඇතුලේ තියෙන කියලා. ඔය හෙට මෙහෙට යද්දී අපිට ළඟම තැන් දෙකක් කියමු. මෙතන ග්ලෝමාක් එකේ හරි මේ පැත්තෙන් ආපිකෝ එක හරි ගියොත් එහෙම එළියේ තියෙනවා විශාල පැක් ප්‍රමාණයක් පැක් කරලා. භාණ්ඩ, එළවලු, පළතුරු, වියලි ආහාර විශාල ප්‍රමාණයක්. බොහෝ ප්‍රමාණයක් සුඛෝභෝගී භාණ්ඩ. උඹලා හිතන්නේ මොනවද මේ? එළියටවත් බහින්න නැති මිනිස්සු ඉන්න කොළඹ නගරයේ තුනේ. එළියට බහින්න නැතුන් අවුරුදු 5ක් හරි ජීවත් වෙන්නේ මිනිසුන්ට පුළුවන් වත්කමක් තියෙනවා. සැපට ඉන්නෝ. ඩ්‍රින්ක් එකක් දානවා. විනෝද වෙනවා. විනෝද වෙන්න පුළුවන් තනියෙන් ගෙවල් ඇතුලේ. ඕන් තරම් තියෙන විනෝද මාර්ග. කැම ටික. ඒ යන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍ය කැම බීම සහ අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ටික. කාඩ් එක ගැහුවා ගෙන්න ගත්තා. හරි. ඒ මිනිස්සුන්ට මේ අර්බුදේ තාම දැනෙන්නේ නෑ. ඒගොල්ලෝ තමයි මේ තොරතුරු එකතු කරමින් FB එකේ පොඩි ආතල් එකක් ගන්න පුතේ. දැනෙන්නේ. උඹලා කියන්නේ මේ අර්බුදේ දැනෙන්නේ කාටද?
වැඩ කරපු කොලී වැඩ කරපු අය, ටුවරිසම් කරපු කට ටුවරිසම් කරපු අය, තව කියන්න. පාක් වගේ ෆොටෝග්‍රැෆි කරපු අය, එන්ටර්ටේන්මන්ට් කරපු අය, විනෝද මාර්ග බං සින්දු කියලා නැටලා බෑන් ගාලා හිටපු සෙට් එකක් හිටියනේ මචං. හරිද? යකෝ ඇමරිකාවේ නිව්යෝක් වල මා ෂෝ එක පටන් ගත්තා. ඇයි ඒ? ඉන්දියාවට එන්ටර්ටේන්මන්ට් නැතුව ඉන්න විදිහක් නෑ. අපිට උන් ඕනම නෑ. උන් ටිකෝනි ඡන්ද කාලේට කඩේ යන්න විතරයි ස්ටේජ් එක ගහලා ඉදු කියගෙන කඩේ යන්න ටික සෙට් එකක් ඕනේ. ඒකට විතරයි උන් ටික ඕනි. හරි? උන්ටත් හොඳ වැඩි. එක පැත්තෙන් ගත්තා. කටයි පුකයි දෙකම වහගෙන ඉන්නේ දැන්. ඒ කියන්නේ උන්ට එන්ටර්ටේන්මන්ට් ඕනත් නෑ. රටකට ඕන. උන්ට ඕනේ නැති වුණාට. රටේ මිනිස්සුන්ට ඕන. මානසික සෞඛ්‍යයට ඒ ටික ඕන. හරිද? මානසික සෞඛ්‍යය තමයි වෙලාවේ ප්‍රධාන කාරණාව. ඒක බිඳ වැටලා. පර්සනැලිටි කුඩුපට්ටම් වෙලා. අම්මලා තාත්තලා ගෙවල් ඇතුලේ කොල්ල කියලා බලාපොරොත්තු නැතිව ශිෂ්‍යත්වයක් ගන්න හිටිය, ඒ ලෙවල් කැම්පස් යන්න හිටිය, මෙඩිකල් ෆැකල්ටි යන්න හිටිය. අර කෝස් එක කරන්න හිටිය, මේක හිටිය ඔක්කොම කෙලවෙලා. හරිද? පාත් ඔක්කොම නැති වෙලා. පාලම් ඔක්කොම බ්‍රිජ් ඔක්කොම කඩා වැටලා. හරිද? ඒතර මේ බිලියන් ට්‍රිලියන් ගණන් වල විශ්වවිද්‍යාල හදන එක ගැන තෙනිහිනේ වැඩක් නැහැ ඌට. ප්‍රශ්නේ පර්සනල් තමන්ට සම්මුඛ වෙලා මෙහෙම ප්‍රශ්නේ. තමන්ගේ ප්‍රශ්නේ. මගේ බඩගින්නේ ප්‍රශ්නේ. අර කුඩවල් යට බත් පැකට් වික්ක මිනිස්සු ටික. කැම්පස් එක ඉස්සර කැම්පස් එක ඉස්සරහ. චූටි පෙට්ටි කර දාගෙන හිටපු මිනිස්සු ටික. ගේ ඉස්සරහින් මාළු කියාගෙන ගිය මාළුකාරයා. නැවැවිල්ලා කෙලවල බං ඒකටත් කෙලුණානේ සබාදහමත් එක්ක. ඒ මිනිහා කන්නේ කොහොමද වායක? පලා වර්ග අරන් ගිය මිනිහා පාරේ. සිම් කාඩ් වික්ක කොල්ලා. අයිස්ක්‍රීම් අයිස්ක්‍රීම් වෑන් එකේ කාරකී ගිය එක. ගමේ කුලි වැඩ කරපු එක. මහවුන්ගේ වතුර තනකොළ කප්පු එක. තින්ත ගාපු එක. බාස්තුන් නැහැ. අත්තර දීපු එක. කුලීකාරයා. පොල් ගස් නැග්ගේ එක. මූදු ගියේ එක. ගොවියා. දලු කඩපු එක. ඔක්කොටම කෙලවෙලා. නට්ටන් වෙලේ පහල් තින් ටික ඔක්කොම. ඒ නට්ටන් වෙද්දී ඒ කාරණාව මගේ රටේ මිනිස්සු එහෙම දුක් විඳිනවා කියලා මට දැනෙන්න ඕන. ඒ මගේ රටේ මිනිස්සු කියලා මට දැනෙන්න ඕන. උන් බඩගින්නේ ඉද්දි මට කන්න බෑ මගේ කටෙන් ගිලෙන්නේ නැහැ කියන එක මට මතක් වෙන්න ඕන. මට මුංග ගැන හිතෙන්න ඕන. එහෙම හිතෙනකොට මම පොඩ්ඩක් නීත්‍යානුකූල වෙන්න ඕන. ආයෙත් සිරිමාගේ උදාහරණ දෙකක් කියනවා. සිරිමාර බණ්ඩාරනායකගේ පුතා අනුර බණ්ඩාරනායක රොයල් එකේ ඉගෙන ගන්නකොට මේ ආමු ඇම්බැට්ටලු එකක් මැට්ටලු අනිත් එක අකී කරුලු. ඇත්තනේ බං. තාත්තා 56 මරපු බණ්ඩාරනායක අම්මා අගමැති අනුර බණ්ඩාරනායකගේ පන්තිභාර ගුරුවරයා උපාලි පෙරේරා. බැරිම තැන දවසක් මූට ඇරියලු ටෝන් ගාලා කනට. ගුරුවරයාට පස්සේ මතක් වුණේ යකෝ ගහලා තියෙන අගමැතිගේ පුතාටනේ කියලා. උඹලා අහලා තියෙනවනේ අර ඇමරිකාවේ ජනාධිපතිට ලියුම් යවුවා. අරයට ඊමේල් යවුවා කියලා කතන්දර. මේ ලංකාවේ ඔරිජිනල් කතන්දර ආවනා වගේ නෙමෙයි මේ 63 ඔක වෙලා තියෙන්නේ. අනුර බණ්ඩාර මේ උපාලි පෙරේරා තාම ජීවත් වෙනවද මන් දන්නේ නැහැ. මේ ගුරුවරයා ඉන්නවා. පරිපාලන සේවය ඇතුළේ. ටෝන් ගාලා ගැහුවලු උපාලි පෙරේරා කාටද? අනුර බණ්ඩාර නායකට. ගැහුවට පස්සෙලු මතක් වුණේ මොකද්ද? කේලියා. නැති පුතාට. යකෝ අපේ රටේ සාමාන්‍ය වෙන්න ඕනේ වෙන්නේ හොරෙන් හරි ප්‍රශ්න පත්‍රය ගෙනත් දීලා පුතා වෛද්‍යවරයා කරලා පුතා ඉංජිනේරුවා කරලා පුතා හඳට යවලා පුතා මහාධිකරණයට ගිහිල්ලා පුතාට සපෝට් එකක් දෙන්න බෑ. කොහොමද පුතාට කෙලියාම කම්බුල් ටෝන් ගාලා. ප්‍රින්සිපල්ට ආරංචි වුණා රොයල් එකේ. ප්‍රින්සිපල් උතිතල් ලොකු අරුබුදයකට යයි මේ සිනමාගේ පුතාටනේ ගහලා දෙන්න කියලා. ටෙම්පල් ස්ට්‍රීට්ස් වලින් අරලේගහ මන්දිරේ පණවිඩයක් කියනවලු ඊළඟ දවසේ උපාලි පෙරේරා ගුරුවරයාට ඇවිල්ලා අගමැතිනි මුණ ගැහෙන්න කියලා. කවුද? සිරිමාව. ගුරුවරයා ගියාලු. කතා කරනවා අහනවලු සිරිමාව අහනවලු බලන්න මේ වචනේ තියෙන මව්වත්කම. මම මේ කියන්නේ සිරිමාව හොඳයි කියලා නේ උදාහරණයක් කියන්නේ. නරකෙක්ගේ හොඳ උදාහරණයක්. සිරිමාව අහනවලු මේ කවුද අපේ මල්ලාට ගැහුවේ? කවුද මල්ලා? අනුර. චන්ද්‍රිකාත් සුනේට්ටත් දෙන්නගේම මල්ලිනේ. ගෙදරට මල්ලා. කවුද අපේ මල්ලාට ගැහුවේ? හුරතල්කම. ගුරුවරයා හේතු පැහැදිලි කරාලු. මෙයා ඉගෙන ගන්න නැහැ, හෝම්වර්ක් කරන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ, පන්ති ළමයට වැඩ කරන්න දෙන්නේ නැහැ, පන්ති ඩිසිප්ලින් තියාගන්න දෙන්නේ නැහැ. අකේ කරුයි, මුරණ්ඩුයි සේරමට කිව්වලු. කියමු සිරිමාව අහනවලු. ඇයි ගුරුවරයෙක් විදිහට කන රත් වෙන්න අනික් කම්බුල්ටත් ගැහුවේ නැත්තේ? ප්‍රශ්නේ එකක් ගහපු එක. ඇයි අනිත් එකට ගැහුවේ නැත්තේ? අර එලාරගේ උදාහරණය වගේනේ බං. පුතාගේ. පොඩි එක්සැම්පල්ස් තියෙනවනේ එහෙම. හරි. එතකොට මේ
දැන් සිරිමාවගේ ආණ්ඩුව කාලේ විශාල කොල්ලෝ කෙල්ල ප්‍රමාණයක් මැරුවා තමයි. ප්‍රේමවතී මනප්පේරු මරන්නෙත් ඒ කාලේ. ඒ ඝාතනය ගැන කියලා තමයි ඊට පස්සේ JR බලයට එන්නේ. කතරගම රූමති මරණවනේ. හැබැයි මතක තියාගනින්. එක අවුරුද්දක් ඇතුළත කතරගම රූමතිය මරපු මිනිමරුව හොයලා උන්ව හිරේ දානවා ජීවිතාන්තයේ දක්වා. කවුද දන්නේ? සිරිමාව. අවුරුද්දෙන් නඩුව හලිවර කරනවා. ඊට පස්සේ මිනිහා හිරෙන් ආවට පස්සේ 88 89 කාලේ උගේ බෙල්ල කපලා මැරුවා. කටි කියන්නේ ජීවිතේක තමයි කරේ කියලා. ඒක මම දන්නේ නැහැ. ඌත් මැරුවා හැබැයි වයසක මිනිස්සයා. ඒ කියන්නේ ප්‍රේමවති මනප්පේරි මරපේ කාට එලීට ඇවිල්ලවත් ඉන්න දුන්නේ නැහැ. හරිද? එහෙම මරපේ උන්ට සමහර උන්ට එලීට ඇවිල්ලා ඉන්න දෙන්නේ නැහැ. එහෙම තමයි වැල යන්නේ. හරිද? ඒ ඉස්සර මම නිකන් කියන්නේ එතකොට සිරිමාවගේ පොඩි නීතියට පොඩි කැලලක් පේනව නේද නිකන්. එයාගේ ආණ්ඩුවේ ක්‍රියාදාමයකදී කැරල්ලක් මැද පවත්වන්න ගිහලා ප්‍රේමවති මනප්පේරි කියලා එක්කෙනෙක් මැරෙනවා. එයා මැරෙන විදිහ එතිකලි නෑ. යුද්ධෙදි නෙවෙයි. ආමියකින් රේප් කරලා මරන්නේ. ඒතර නඩුව අහලා උන්ට අවුරුද්දෙන් දඬුවම් කරනවා. ඒ නිසා මම හිතනවා මේ ජාතිය මතද්දී මගේ රාජ්‍යයේ මේ දේශපාලන ඉතිහාසයත් එක්ක ඔබ වඩා ඉල්ලා සිටින්නේ එක රටක් එක නීතියක්. මම ඒක තවදුරටත් කරනවා. මම ඒ නිසා හිරේ ඉන්නයි නිදහස් කරන්නේ නැහැ. අපරාධ වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මම කියන්නේ මේ වාගේ ලේඛනයක් කියවනවා වෙනුවට පොඩි කියන්නකෝ. තමන්ගේ ඔරිජිනල් එක රටේ ප්‍රශ්නෙත් එක්ක කියන්න පුළුවන් නේ. ඇයිවන් අපිත් හිතන් හිටිය අර වියත්මග කියලා එනියුන් එන්නේ කන්‍යා ලග්නෙන් කියලානේ. මොකද්ද කන්‍යා කියන්නේ? පිරිසිදුයි. පවිත්‍රත්ව මෙහෙම කන්‍යා ලග්නෙන්නේ. මුන් ඔක්කොම වෘෂභ ලග්න කියලා දැන් යකෝ තේරෙන්නේ. මුන් ඔක්කොම වෘෂභ ලග්නෙ මුන් ටික. හරිද? අපි රැවටිලානේ. කොහොමද රටේ නායකයා කිව්වනම් එහෙම. තමුන්නාන්සේලා අපේ වියත්මග දිගේ කන්‍යා ලග්නයේයි පිරිසුදු මිනිසුන්යයි ඒ වැඩි ප්‍රමාණයක් හිටපුන් જાතියේම වෘෂභ ලග්න හිමියන් බව තමුන්නාන්සේලාට යටත් වැටහි ඇතයි මම හිතනවා. ඒ නිසා රට සල්ලි සේරම මම මේ අවුරුද්ද යොදව ගන්නවා මොනවා කරන්නද? අධ්‍යාපන කාරණාවන් සඳහා. අපේ රටේ හැමදාම හිටියේ තෝරාගත් කුඩා කණ්ඩායම් තමයි වරප්‍රසාද ලැබුවේ. කුඩා කණ්ඩායම් කියන්නේ. මම සහ මගේ පවුලේ මගේ යාළුවෝ. රනිල් ඉද්දි රනිලුයි එයාගේ යාළුවෝ වරප්‍රසාදලාභී. කුඩා කණ්ඩායම්. නේ? අර සංඝ වේද ගොවි ගුරු කම්කරු කිව්වහමත් තවත් ඉන්න එහෙම නොවනේ උන් ටික්කුත්. අර කුඩා කණ්ඩායමේ නම බං අර කියලා තියෙන්නේ සෙට් එක බණ්ඩාරනායකේ කවුද? බණ්ඩාරනායකේ කුඩා කණ්ඩායම තමයි කවුද? සංඝ වේද ගොවි ගුරු කම්කරු. එහෙම නොවනේ උන් සෑහෙන රටේ හිටුන් තමයි මහජනතාව කියන්නේ. කුඩා කණ්ඩායම නෙවෙයි මහජනතාව කියන්නේ. කැබිනට් එක නෙවෙයි මහජනතාව කියන්නේ. තමන්ගේ ඥාතීන් ටික නෙවෙයි මහජනතාව කියන්නේ. එතකොට මහජනතාව කියන්නේ අර පොදුවේ වරප්‍රසාද හිමි වෙන්න ඕනි සමස්ත රට්ටම ජන සමාජයට වරප්‍රසාද හිමි වෙන්න ඕනි මේක. ඒ නිසා මගේ දැන් අවුරුදු කීයද? 58යි. මම මේ රටේ පාලන බලය ගත්තේ 2019. එදා සිටන් අර්බුද. පාලකයෙක්ගේ වඩා ශක්තිමත් භාවයේ පේන්නේ අර්බුදයක් නැති වෙලාවේදී නෙවෙයි අර්බුදයක් ඇති වෙලාවේදී. ඒ සදා තමුන්නාන්සේලාට කියවන්න පුළුවන් ඕනකමක් තියෙනවා නම් බෝධසත්ත්ව කතාවක් වන්නුපත ජාතකය. කාන්තාරයේ මැද්දේ යද්දි සාත්තු නායකයාට වතුර නැති වුනහම ඊතර ගහක් දැකලා කොහොමද කාන්තාරේ හැරුවේ? ඒගොල්ලෝ පොලිටිෂියන්ලා නෙවෙයි ඒගොල්ලෝ ලීඩර්ස්ලා. ඒ ඊතන ගහ කියන්නේ බොට්නි විශේෂ මිසක් නාතදියෝ පෙන්නපු මගුලක් නෙවෙයි. සෝරි. ජාතිය මතද්දී ඒවා කියන්න හොඳ නැහැ. ඒ නිසා ඒක ශාප වෙන්න. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ රටේ අර්බුදේ මන් තමුන්නාන්සේලාට පැහැදිලි කරා කියලා. අර්බුදේ සරලව තේරුම් කරා කියලා. ඒ නිසා මගේ වටේ ඉන්න වටපඩේ එකෙක්වත් මට විශ්වාස නැහැ. සෝරි. ඒ වචනේත් වැරදි. මොකද්ද? වටපඩේ ඒක මේ වාගේ ලේඛනයක ලියන්න හොඳ නැහැ. මා වටා පරිශ්‍රයේ රැඳී ඉන්නා වූ පිරිස පඩෙව්. සෝරි. දඩිය මොකක් හරි. ඒ නිසා අර කුඩා කණ්ඩායම් වලට එන තෝරාගත් කණ්ඩායම් වලට නිදහස. හිරෙන් එළියට එන්න හරි වාහන පදින්න හරි නීති කඩන්න හරි නැතුව මේ වරප්‍රසාද අහිමි මේ රටේ විශාල පිරිසකට මේක ගෙන යන්න ඕන වෙලා තියෙනවා. දැන් මම පාලන බලය අරගෙන අවුරුදු 2කට වඩා වැඩි. ඒ නිසා මට තවත් අවුරුදු කීපයක් තියෙනවා. මට නැවත ඡන්ද ඉල්ලීමේ බලාපොරොත්තුවක් නැහැ. මම කියනවා. ඇයි
මට අවුරුදු 58ක්. මටත් ඕනි විශ්‍රාම ජීවිතයක්. ඊට පස්සේ සින්දුවක් කියන්න. යාළුවොත් එක්ක විනෝද වෙන්න. ගම සමග පිළිසඳරට යන්න මට වෙලාවක් ඕන. ඒක මගේ විශ්‍රාම ජීවිතයේ සැලසුම් මගේවා. මං ආසයි ගමේ යන්න. මං ආසයි මිනිස්සුන්ගෙන් කෑම වේලක් කන්න. එහෙම කෑම වේලක් කන්න මේ මිනිස්සුන්ට දෙයක් ලැබිලා තියෙන්න ඕනේ මගේ. මට ඒ නිසා ගොඩාක් ආරක්ෂකයෝ ඕන වෙන එකක් නැහැ. මම විශ්‍රාම ගියාට පස්සේ. මං කැමති තමුන්නාන්සලා ගමට ඉන්න. මං කැමතිරු දරුවෝ ඉගෙනගෙන ඉන්නවා දකින්න. ඒ නිසා පුරවැසියන් නිර්මාණය කරන්න ඕගොල්ලෝ මහන්සි වෙන්න. මේ අවුරුදු දෙකට පස්සේ මං ආපහු ඡන්දය ඉල්ලන්නේ නැහැ. මේ අවුරුදු දෙකේදී මේ ඇත්ත අර්බුදයෙන් ගොඩේම සඳහා තමුන්නාන්සලුනේ මං බඩගින්න ඉන්න ලෑස්ති. මගේ ආර්ථික දේවල් මං කැප කරන්න ලෑස්ති. මගේ කුඩා කණ්ඩායමට විතරක් මං සේවය නොකර ඉන්න මම ලෑස්ති. තමුන්නාන්සලගේ බඩගින්න මට තේරෙනවා. ආර්ථික අර්බුදේ මට තේරෙනවා. අපි එකතු වෙලා මේකට උත්තරයක් හොයන්න ඕනේ. අවුරුදු දෙකක් ඇතුළත මේක සම්පූර්ණ කරලා මට යන්න පුළුවන්. මම නැවත ඡන්දය ඉල්ලන්නේ නැත්තේ ඇයි? මගේ අයියාත් හිටියා. එයාත් දෙපාරක් හිටියානේ. එයාටත් බෑ. මටත් බැරි නම් මං ආයිල්ලුවත් මට බෑ. බොහොම ස්තුතියි. සන්නස්ගල කියන මම කැමති සමත් සර් කෙනෙක් වෙන්න. Thank you විරාජ්. Thank you. හරි.